නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා අපිට ලබා දෙන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව ලබා ගැනීමට අපේ අසමර්ථභාවය නිසා අපි බොහෝ විට හිත් වලින් දුක් විඳිනවා. හිත් වලින් පීඩා විඳිනවා. සෝතැවුල් විඳිනවා. ජීවිතය නොඑක ආකාරයේ හැලහැප්පිලි වලට මුහුණ දෙනකොට අපි කම්පා වෙන්නේ ප්‍රඥාව ලබා ගන්නට බැරි වුණ නිසා. මේ ජීවිතේට ප්‍රඥාව අහිමි වුණොත් ඒ ජීවිතේට කිසිම ආලෝකයක් නැහැ. පින්වතුනි, දැන් මේ වෙනකොට සැඩ හිරු රැස් අපේ සිරුරට වදිනවා. අපිට හැමතැනම පැහැදිලිව බාහිර ලෝකෙ පේනවා. නමුත් අපිට මේ හිරු රැසින් අභ්‍යන්තර ලෝකෙ දකින්න බෑ. මේ හිරු එළියට පුළුවන් බාහිර ලෝකෙ එළිය කරන්න විතරයි. සඳ එළියට පුළුවන් අන්ධකාරය බාහිර ලෝකයේ අඳුර එළිය කරන්න විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට අපේ අභ්‍යන්තරය එළිය කරලා අපිට පූර්ණ ශාන්තිය ලබා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නා මේ කලවර යන ජීවිතය හරි අනතුරුදායකයි කියලා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා කියන්නේ අන්නේ කරවලේ හිටපු එක්කිනාගේ ලෝකයට හිරු මඩලක් උදා වෙනවා. හිරු මඩල උදා වුණාම එයා මේ ලෝකෙ දිහා බලන්නේ සාමාන්‍ය කෙනෙක් බලන විදිහට නෙවෙයි. එයාට හැමතිස්සෙම ලෝකෙ ඇත්ත පේනවා. ඇත්ත හැටියට අපිට හැමතිස්සෙම දකින්න ලැබෙන්නේ බලන්න පින්වතුනි, කල්පනා කරලා වෙනස්කමමයි. අනිත්‍යමයි. අපි දන්නවා මේ පසුගිය දවස්වල මුහුද ගොඩ ගැලුවා. නමුත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ, ඒත් අනිත්‍යයි බව දන්නේ නැහැ. ලෙඩ වෙන අය නොසිතූ විදිහට මැරෙනවා. අනිත්‍යයි කියලා දන්නේ නැහැ. නමුත් කරවල යන එක්කෙනා මොකද කරන්නේ? කරවල යන එක්කෙනා අනිත්‍ය වෙන දේ හොයන්න දන්නේ නැහැ. ඒකේන අල්ල ගන්න දේ අතෑරෙනකොට තව දෙයක් අල්ල ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් එහෙම කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කළා. උපමාව තමයි යථා සංඛාර දානස්මින් උජ්ජිතස්මින් මහා පතේ. මහා මාර්ගයේ කයිනේ මිනිසුන් කුණු කසල දමන මඩ පිරුණු මඩ වගුරක් තියෙනවා. පදුමන් තත්ථ ජායේත. මේ මඩ වගුරේ නෙළුමක් පිපෙනවා. සුචිගන්ධං මනෝරමං. සුවඳ හමන මනෝරම්ම නෙළුම. ඒවං සංඛාර භූතේසු. අන්නේ වගේ තමයි සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන අය
මඩ වගුරක් වගේ. අන්ධ භූතේ පුතුජනේ කරුවල යන අන්ධ වූ පිරිසක් පුතජන පිරිස. ආන්ගේ පිරිස මැද්දේ අතිරෝචති පඤ්ඤාය ප්‍රඥාවෙන් බබලන්න ගන්නවා. සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ ප්‍රඥාවෙන් බබලන්න ගන්නවා. මේ පින්වත් සියලු දෙනා මඩ වගුරට අයිති නැහැ. මඩ වගුරෙන් උඩට එන නෙළුම් මල් තමයි මෙතන මේ රැස් වෙලා ඉන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට ලබා ගන්න තිබෙන්නේ අභ්‍යන්තරය තුලින්මයි. අභ්‍යන්තර තුලින් මේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්නේ උන්වහන්සේ දේශනා කළා අපිට අවබෝධ කරගන්න තියෙනවා මේ ලෝකයේ සත්‍ය හතරක්. මේ සත්‍ය හතර අවබෝධ කරගන්නා කෙනා ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. පින්වතුනි, අපිට කවදාවත්ම මේ වෙනකන් මග අරින්න බෑ. පැනලා යන්න බෑ. මෝන නොදී සිටින්න බෑ. වෙන පාරක යන්න බෑ. අපිට ලෝකේ සියලුම සත්වයාට මෝන දෙන්න තියෙන දෙයක් තමයි කායික දුක්, මානසික දුක්, කායික පීඩා, මානසික පීඩා, කායික දැවිලි, මානසික දැවිලි. මේවට මෝන දෙන්න සිද්ධ වෙනවා. වයසට යෑම මෝන දෙන්න සිද්ධ වෙනවා. ලෙඩ රෝග වලට මෝන දීම උරුම වෙච්ච එකක්. මරණයට මෝන දෙන්න සිද්ධ වෙනවා. මේක මේ ලෝකයේ සියලු දිනාට පොදු ධර්මතාවයක්. මේකට කියන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය කියලා. අපි ඉපදිලා මේ ලබා ගන්න දේවල් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේක අවබෝධ කරන්න තියෙන එකක්. මේ දුක අවබෝධ කරන්න තියෙන එකක්. මෙන්න මේකයි මේකේ වෙනස. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැර මේ ලෝකෙ නොයෙක් ආගම් තියෙනවා. මේ ලෝකේ ක්‍රිස්තියානි ආගම අදහන අය ඉන්නවා. මුස්ලිම් ආගම අදහන අය ඉන්නවා. හින්දු ආගම අදහන අය ඉන්නවා. පින්වතුනි, මේ සියලු දෙනා බාහිර ලෝකෙන්මයි පිහිටක් ඉල්ලන්නේ. ඒ සියලු දෙනාම බාහිර ලෝකෙන් පිළිසරණක් ඉල්ලන්නේ. බාහිර ලෝකයට මේ ආකාශයට අත් දෙක දික් කරලා ඒ අය ඉල්ලනවා ආරක්ෂාව ඉල්ලනවා. මේ බාහිර ලෝකයට අත් දෙක දික් කරලා ඒ අය පිහිට ඉල්ලනවා. මේ බාහිර ලෝකයට අත් දෙක දික් කරලා ඒ අය රැකවරණය ඉල්ලනවා. මේ බාහිර ලෝකයට අත් දෙක දික් කරලා ඒ අය ප්‍රඥාව ඉල්ලනවා. නමුත් අපිට පැහැදිලිව පේනවා බාහිර ලෝකයට ප්‍රඥාව දෙන්න පුළුවන් නම් මේ වෙනකොට මේ ලෝකේ ප්‍රඥාව තියෙන්න ඕන. බාහිර ලෝකෙට රැකවරණය දෙන්න පුළුවන් නම් මේ වෙනකොට මේ ලෝකේ රැකවරණය තියෙන්න ඕන. බාහිර ලෝකෙට පිහිට දෙන්න පුළුවන් නම් මේ වෙනකොට පිහිට තියෙන්න ඕන. බාහිර ලෝකෙට ආරක්ෂාව දෙන්න පුළුවන් නම් මේ වෙනකොට ආරක්ෂාව තියෙන්න ඕන. ආරක්ෂාව ලැබුණා නම් ආයතයා බාහිර ලෝකෙට ඉල්ලන්නේ නැහැ ඒක. බාහිර ලෝකෙන් ලැබෙන දේ ලැබුණා නම් බාහිර ලෝකෙන් ඉල්ලන ඉල්ලීම ඉෂ්ට වුණා නම් ඊට පස්සේ නිශ්ශබ්දව ඉන්නවා ස්තුති කර කර. මොකද බාහිර ලෝකෙන් ඉල්ලපු දේ ලැබුණා කියලා. හැම රාත්‍රියක්ම තමන්ගේ ජීවිතයට අවිශ්වාස එකක්. හැම රාත්‍රියකම ඉල්ලනවා. හැම උදයක්ම තමන්ගේ ජීවිතයට අවිශ්වාස එකක්. හැම උදයකම ඉල්ලනවා. හැම ගමනක්ම පිටත් වෙන්න හදනකට අවිශ්වාස ගමනක්. හැම ගමනක්ම ඉස්සලා ඉල්ලනවා. හැම දහවලක්ම අවිශ්වාසයි. හැම දහවලකම ඉල්ලනවා. මේකෙන් අපිට පේනවා ඒ ඉල්ලන දේ කවදාවත් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊට හාත්පසින් වෙනස්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය උගන්වන්නේ බාහිර ලෝකෙන් ඉල්ලලා මේ කිසි දෙයක් ලබා ගන්න බෑ. කොටින්ම බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා ලබා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ දවස වක්කලී කියලා ස්වාමින් වහන්සේ නමක් වැඩ හිටියා. මේ වක්කලී ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඊ타මත්ම පැහැදීමෙන් උන්වහන්සේගේ අසිරිමත් බුදු සිරුර දිහා බල බලා හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න නැතිකම නිසාම මේ වක්කලී ස්වාමින් වහන්සේ ලෙඩ වෙච්ච වෙලාවේ අසනීප වැඩි වුණා. බුදුරජාණන් වහන්සේ මේ වක්කලී ස්වාමින් වහන්සේව බැහැ දකින්න ගියා. බැහැ දකින්න යනකොට ඒ වක්කලී හාමුදුරුව ඇඳක වැතිරිලා හිටියේ. නැගිටින්න මහන්සි ගත්තා, නැගිට ගන්න බෑ.
බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් වක්කලි ඔබ නැගිටින්න එපා. මේ ආසන පනවලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩි ඉඳලා ඇහුවා වක්කලි ඔබේ අසනීප තත්ත්වය කොහොමද? ස්වාමීනි මගේ අසනීප තත්ත්වය එන්න වැඩි වෙනවා. මගේ මේ රෝගය එන්න උස්සන්න වෙනවා. මට මේකේ සනීප වෙන පාටක් පේන්නේ නැහැ. ඇහුවා ඊට පස්සේ පින්වත් වක්කලි ඔබ සන්තෝෂයෙන් ධර්මය හැසිරෙන කෙනෙක්ද? ස්වාමීනි මට කිසිම සතුටක් නැහැ. මගේ හිතේ මහ විශාල දුකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ආනෝ පින්වත් වක්කලි ඔබේ දුක මොකද්ද? ඔබේ සතුට නැතිමක් නිසාද? ඔබේ සීලය ඔබට චෝදනා කරනවාද? අනේ ස්වාමීනි මගේ සීලය මට චෝදනා කරන්නේ නැහැ. නමුත් මගේ හිතේ තියෙන මහා දුකක්. වක්කලි මොකද්ද ඔබේ දුක? ස්වාමීනි මං නිතර බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ආවා. මං නිතර මගේ මේ ඇස් දෙකෙන් බුදුරජාණන් වහන්සේව දැකගත්තා. මගේ මේ අසනීපෙත් එක්ක මට ඒක කරන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා අලං වක්කලි කින්තේ වක්කලි ඉමම් පූතිකායන දිත්තේන වක්කලි අතහැරලා දාන්න. මේ කුණු ශරීරයක් දැකලා ඇති ඵලය මොකක්ද? පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ වදාළේ කුණු ශරීරය කියලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුතු ශරීරයටයි. මේ කුණු ශරීරයේ දැකීමෙන් ඇති ඵලය මොකක්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යෝකෝ වක්කලි ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලි යමෙක් ධර්මයේ දකිනවා නම් අන්‍යයා මාව අඳුනා ගන්නවා කවුද කියලා. යෝකෝ වක්කලි මං පස්සති සෝ ධම්මං පස්සති. වක්කලි යමෙක් මාව හඳුනා ගන්නවා නම් ඔහු හඳුනා ගන්නවා ධර්මයේ කුමක්ද කියලා. ධම්මං හි වක්කලි පස්සන්තෝ මං පස්සති. වක්කලි ධර්මයේ දකිද්දි තමයි මාව දකින්නේ. එහෙමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවාට අපිට උන්වහන්සේව ජීවමානව අදටත් දකින්න පුළුවන්. දකින්න පුළුවන් වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය නිසාමයි. ඒ නිසා පින්වතුනි මේ ලෝකේ අන්ධකාරයෙන් මිදිලා ආලෝකේ කරා යන්න කැමති අය චතුරාර්ය සත්‍යයමයි අවබෝධ කරන්නේ. අන්ධකාරයෙන් මිදිලා එළිය දකින්න කැමති අය චතුරාර්ය සත්‍ය කරාමයි යන්නේ. දුකෙන් නිදහස් වෙන්න කැමති අය චතුරාර්ය සත්‍ය කරාමයි යන්නේ. ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් ඈතර වෙන්න කැමති අය චතුරාර්ය සත්‍ය කරාමයි යන්නේ. චතුරාර්ය සත්‍ය කරා කෙනෙක් ගියොත් අන්න එයා ප්‍රඥාවන්තයෙක් වෙනවා. පින්වතුනි මේ ප්‍රඥාව බාහිර දෙයින් ලැබෙන්නේ නැහැ. දැන් ඔබට පේන්නේ තියෙනම් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දිහා බලාගෙන ඉන්න නෙමෙයි පිරිස හැදුවේ. බුදුරජාණන් වහන්සේට ගෞරව සම්මාන කිරීම උන්වහන්සේ එච්චර කැමති වෙච්ච එකක් නෙමෙයි. මොකද හේතුව? බුදුරජාණන් වහන්සේගේ හිතේ රාගය තිබුණේ නැහැ. ඒ නිසා මේ මගේ ශ්‍රාවකයෝ මටම සලකන්න ඕන කියන අදහස උන්වහන්සේට තිබුණේ නැහැ. මගේ ශ්‍රාවකයෝ මට වැඳුම් පිදුම් කර කර ඉන්න ඕන කියලා උන්වහන්සේට අදහස තිබුණේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තුල ද්වේෂය තිබුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගෞරවය බලාපොරොත්තුනේ ධර්මයෙන්මයි. බුදුරජාණන් වහන්සේට මෝහය තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේට මාගේ ශ්‍රාවකයෝ මන් දිහාම බලාගෙන සිටිත්වා කියන අදහස තිබුණේ නැහැ. උන්වහන්සේ වදාළේ මාව දකින්න ඕන සියලු දෙනා දකින්න ඕන ධර්මයමයි. මේ ධර්මයේ ලබා ගන්න කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලබා ගන්න කෙනාට මේ ලෝකේ ඕනෑම ගැටලුවක් මැද්දේ කම්පා නොවී සිටින්න පුළුවනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරන ශ්‍රාවකයා ඕනෑම ගැටලුවක් මැද්දේ කම්පා නොවී සිටින ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. මේ කම්පා නොවීම දිනු කරපු උත්තමයන් වහන්සේ තමයි රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පරිපූර්ණව අවබෝධ කරගත්තාම කෙනෙක් රහතන් වහන්සේ බවට පත් වෙනවා.
උන්වහන්සේට නමක් තියෙනවා තාදී කියලා. තාදී කියලා කියන්නේ අෂ්ටලෝක ධර්මයට කම්පා නොවන සිතක් ඇති කෙනා. මෙන්න මේක මේ ලෝකේ ලබා ගන්නට පුළුවන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පමණයි. පින්වතුනි, මේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා බාහිර ලෝකෙන් නෙමෙයි ආරක්ෂා බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා සුබ නැකතකින් ආරක්ෂා බලාපොරොත්තු වන්නේ නැහැ. සුබ නිමිත්තකින් ආරක්ෂා බලාපොරොත්තු වන්නේ නැහැ. සුබ මොහොතකින් ආරක්ෂා බලාපොරොත්තු වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ධර්මයෙන්මයි රැකවරණේ බලාපොරොත්තු වන්නේ. ධර්මයෙන්මයි ආරක්ෂා බලාපොරොත්තු වන්නේ. ධර්මයෙන්මයි පිළිසරණ බලාපොරොත්තු වන්නේ. ධර්මයේ හැසිරීමෙන්මයි ඒකේනා ඒක සාක්ෂාත් කරගන්නේ. එබඳු එක්කෙනා මෙලොව ජීවිතයේ සතුටින් ජීවත් වෙනවා. පරලොව ජීවිතයේ සතුටින් ජීවත් වෙනවා. මරණාසන්න මොහොතේදී ධර්මයේ විසින් එයාව ආරක්ෂා කරනවා. මේ සියලු දේ කරන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයාටයි. පින්වතුනි, ප්‍රඥාව නැති ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ ඝනාන්ධකාරය වගේ කියලා. දවසක් භික්ෂුන් වහන්සේලා අහනවා, ස්වාමීනි, මේ ලෝකෙ මේ දැන් තියෙන ඝන අන්ධකාරයේ ඝන අඳුරක් තියනවාද? පින්වත් භික්ෂුව, ඔය තියෙන ඝන අඳුරට වඩා ඝන අඳුරක් තියෙනවා. ඒ ඝන අඳුර තමයි තමා පිළිබඳව අවබෝධය නැතික. යම් කිසි කෙනෙක් තමා තුළින් දුක්ඛාරය සත්‍ය අවබෝධ කරනවා නම්, යම් කිසි කෙනෙක් තමා තුළින් මේ දුක සකස් වෙන්න හේතු අවබෝධ කරනවා නම්, යම් කිසි කෙනෙක් තමා තුළින් නිදහස් වීමේ මාර්ගය අවබෝධ කරනවා නම්, ඒ සියලු දෙනාම තමා තුළ ආලෝකය උපදවා ගන්න පිරිස. මා කිව්ව ඔබට මතක ඇති, අනිත් සියලු ආගම් බාහිරින් පිළිසරණ පතන්නේ. අභ්‍යන්තරින් පිළිසරණ උපදව ගන්න පුළුවන් කමක් නැහැ. හැමතිස්සෙම තති ගැනීමකින් ඉන්නවා. මාගේ දේව භක්තිය අඩු වේවිද? මාගේ දේව භක්තිය සැලෙවිද? එතකොට මට දෙවියන් දඩුවම් කරාවිද කියලා බයකින් පසු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එහෙම නැහැ. එයා ආලෝකය උපදවාගත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මායාබස් නැති කෙනෙක්, රැවටිලි බස් නැති කෙනෙක්, චාටු බස් නැති කෙනෙක්, බොරු නොපවසූ කෙනෙක්, කේලම් පරුස වචන නොපවසූ කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ලෝකෙට එව්වා ඉති නැහැ. යම් කිසි කෙනෙක් සීලයෙන් පරිපූර්ණ නම් ඒ බුදුරජාණන් වහන්සේ. යම් කිසි කෙනෙක් චිත්ත දියුණුවෙන් පරිපූර්ණ නම් ඒ බුදුරජාණන් වහන්සේ. යම් කිසි කෙනෙක් සමාධියෙන් පරිපූර්ණ නම් ඒ බුදුරජාණන් වහන්සේ. යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් පරිපූර්ණ නම් ඒ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ අපේ හිතේ ඇති වෙන්න පටන් ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්මයි. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ මේ ජීවිතේම අවබෝධ කර ගැනීමටයි. පින්වතුනි, මේ උපමාව බලන්න. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා අයෝධ්‍යා කියන නගර ආසන්නයේ. අයෝධ්‍යා කියන නගර ආසන්නයේ වැඩ සිටිද්දී එදා වැස්ස කාලයක්, වැස්ස දවසක්, වැහැලා ගංගානම් ගඟ ඒ ආසන්නයේ උතුරාගෙන ගලාගෙන යනවා. ඊටමත් වේගෙන් පහළට ගලාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, පින්වත් මහණෙනි, මේ ගංගාව වේගෙන් ගලා බසින්නේ කොහාටද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, මේ ගඟ වේගෙන් ගලා බසින්නේ මහා සාගරයටයි. පින්වත් මහණෙනි, ඇයි මේ ගඟ මහා සාගරයට ගලා බසින්නේ? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, මේ ගංගාව නැමිලා තියෙන්නේ, නැඹුරු වෙලා තිබෙන්නේ සාගරය වෙත නිසාමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, අර බලන්න මේ ගඟ දිහා. ඔබට පේනවාද මේ ගංගාවේ ලොකු දර කොටන් පහළට ගසාගෙන යනවා? ස්වාමීනි, පේනවා. මහණෙනි, මේ දර කොටන් මේ පහළට ගලාගෙන යන ගමන දිගටම ගියොත් මේ දර කොටේ කොහෙටද වැටෙන්නේ? ස්වාමීනි, මේ දර කොටේ වැටෙන්නේ මුහුදට. මහණෙනි, මේ දර කොටේ මුහුදට වැටෙන්නේ ඇයි? ස්වාමීනි, මේ ගංගාව මුහුදට ගලන නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මා විසින් අවබෝධ කොට පෙන්වා දෙන්නා වූ අමා මහ නිවන මහා සාගරය වගේ.
මේ ගලාගෙන යනා වූ ගංගාව වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ගංගාවට වැටිච්ච දර කොටන් වගේ තමුන්නාසීලා. ඊරෝසි බුදුරජාණන් වහන්සේ වදාලා ගඟට වැටෙන හැම කොටයක්ම මහා සාගරයට ගලාගෙන යන්නේ. ගලාගෙන යන්නේ අතරමඟ විනාශ වෙනවා බොහෝ කොටන්. මහා සාගරයට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ කොටන් මෙගොඩට ගැහුවොත් ගලාගෙන යන්නේ මෙගොඩ රැඳෙනවා. මෙගොඩ තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැසිරෙන කෙනා ඒ මෙගොඩ මම කියලා ගන්නෙ නැහැ. ඒ මෙගොඩ ඒ කිව්වේ ඇස, කන, නාසය, දිව, කය, මනස මම කියලා ගත්ත ගමන් කොටේ ගහ පහලට යන්නේ නැහැ. කොටේ අහු වුණා මෙගොඩට. මගේ කියලා ගත්ත ගමන් මෙගොඩට අහු වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇස අනිත්‍යයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්ම නොවේ කියලා මෙගොඩ අතාරිනවා. කන අනිත්‍යයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්ම නොවේ කියලා අතාරිනවා මෙගොඩ. නාසය අනිත්‍යයි, නාසය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නොවේ. දිව අනිත්‍යයි, දිව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නොවේ. කය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි. මනස අනිත්‍යයි කියලා අවබෝධ කරනවා මමත්වයෙන් තොරව. එතකොට මේකට රැඳෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කොටේ ගහනවා ඒගොඩට. ඒගොඩ රැඳෙනවා. එහෙම නැත්නම් එයා හිතනවා ඇහැට පේන රූපය ගන්නවා මම කියලා. කනට ඇහෙන ශබ්දය ගන්නවා මම කියලා. මගේ කියලා. නාසයට දැනෙන ගඳ සුවඳ මම මගේ කියලා ගන්නවා. දිවට දැනෙන රසය මම මගේ කියලා ගන්නවා. කයට දැනෙන පහස මම මගේ කියලා ගන්නවා. හිතට සිතෙන දේවල් මම මගේ කියලා ගන්නවා. කොටේ ඒගොඩට ගැහුවා. කොටේ පහලට යන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒගොඩ අතාරිනවා. අතාරින්නේ කොහොමද? ඇහැට පේන රූපත් අනිත්‍යයි. කනට ඇහෙන ශබ්දත් අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳත් අනිත්‍යයි. දිවට දැනෙන රසයත් අනිත්‍යයි. කයට දැනෙන පහසත් අනිත්‍යයි. මනසට සිතෙන අරමුණුත් අනිත්‍යයි කියලා යථාර්ථය දකින්නකට ඒගොඩ අතාරිනවා. දැන් උනායේ මේ කොටේ වැටෙනවා මුහුදට. ගංගාවට වැටෙනවා. ගංගාවේ පහළට යනකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ගඟ මැද්දේ තියෙනවා ලොකු පස්කඳු. ඒ පස්කඳු තමයි මේ ශාසනය පැවදී වෙච්ච එක්කිනාට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනකොට මෙයා පිළිගන්නකට රූප වාහිනියෙන් පත්තරෙන් රේඩියෝ පිළිගන්නකට මහා වෙච්ච කාරණේ අමතක වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මාන්නයක් ඇති වෙනවා. මාන්නය ඇති වෙච්ච ගමන් ඊට පස්සේ මාන්නෙට කොටේ වදිනවා ගිහිල්ලා. කොටේ යන්නේ නැහැ. ඊට පස්සේ හිතනවා මම තමයි අවබෝධ කරපු කෙනා. ඊට පස්සේ බුදුබණක් Tamanට ඕන හැටි හරවන්න පටන් ගන්නවා. ධර්මයක් Tamanට ඕන හැටි හරවන්න පටන් ගන්නවා. බුද්ධ වචනේ බැහැර කළා ලාමක නැකත් ලාමක සුබ නිමිති ඉස්මතු කරලා පෙන්වන්න පටන් ගන්නවා. අන්න කොටේ ගඟ මැද්දේ තිබෙන පස්කන්ධي වැදිලා පහළට යන්නේ නැහැ කොටේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයාටත් මේක වෙන්න පුළුවනි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආපගම බුදුරජාණන් වහන්සේ මතක නැති යනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතක නැති යනවා. ශ්‍රාවක සංඝ රත්නයේ මතක නැති යනවා. ඊර්වසිය හිතනවා ඕව හරියන්නේ නැහැ. පාරමී පුරාගෙන අපි තනියම බුදු වෙමු. අන්න කොටේ හිර වුණා ගිහිල්ලා පස්කන්ධේ. පහළට කොටේ යන්නේ. බුදුරජාණන් වහන්සේගේ තිසරණේ පිහිටපු දහම් කැඩපත තියෙන ශ්‍රාවකයා මේ අනතුරු දැකලා මොකද කරන්නේ? එයා කල්පනා කරනවා මේ කය අනිත්‍ය දෙයක්. මේ මනස අනිත්‍ය දෙයක්. මේ ලෝකේ පවතින්නේ කර්මඵල. මේ ලෝකයේ හොඳ කළොත් ඒකට හොඳ ලැබෙනවා. නරක කළොත් නරක ලැබෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. කල්යාණකාරී කල්යාණං පාපකාරීව පාපකං. යම් බීජයක්ද වපුරන්නේ ඒ වපුරන බීජයටයි අස්වැන්න ලැබෙන්නේ. වපුරනවා නම් සාරවත් බීජු වටිනා බීජු වටිනා අස්වැන්න ලැබෙනවා. වපුරනවා නම් පාපී දේවල් පාපී අස්වැන්නක් ලැබෙනවා. මෙන්න මේක අවබෝධ කරගන්න කෙනා මාන්නේ දුරු කරනවා. නිහතමානී වෙනවා. නිහතමානී වෙච්ච ගමන් කොටේ පස්කන්ධෙන් ගැලවිලා ආයෙත් ගංගාවට වැටෙනවා. මේ ගංගාවට වැටිලා මේ කොටේ ගහගෙන යනකොට ඔන්න අහුවෙනවා ගඟ මැද්දේ තියෙන සුලි.
බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ කොටේ සුලියකට අහු වෙන්න පුළුවන්. මේ කොටේ සුලියකට අහු වුණොත් මේ කොටේ කැරකිලා යටට ගිහිල්ලා මේ සුලියට යටට ගිහිල්ලා කොටේ මඩේ ඇනෙනවා. මඩේ ඇනිච්ච ගමන් කොටේ පහළට ගමන් කරන්නේ නැහැ. මේ වගේ තමයි මේ කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් කෙනෙකුට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එන්න පටන් ගත්තට පස්සේ මෙයාට හිතෙන බොහොම සැපසේ ජීවත් වෙන්න ඕන. සුන්දර විදිහට ජීවත් වෙන්න ඕනේ. කාල බීලා විනෝදෙන් ඉන්න ඕන. ධර්මයේ හැසිරෙන්න ඕනේ නැහැ. ඔන්න අහු වෙනවා කාම ලෝකෙට අහු වෙනවා. කාම තණ්හාවට අහු වෙනවා. කාම මඩගොවරුට අහු වෙනවා. නන්දි රාගයට අහු වෙනවා. අවිච්ච ගමන් කොටේ යන්නේ නැහැ. දැන් බලන්න ශාසනයට එන හැම දර කොටයක්ම නිවන කරා යන්නේ නැහැ. මොහොතට ගලාගෙන යන්නේ නැහැ. මේ දර කොටේ ගිහිල්ලා සුලියට අහු වෙලා මඩ වගුරේ ඇනෙනවා. මඩ වගුරේ ඇනිච්ච ගමන් උඩින් තමයි දර කොට යන්නේ. මේ දර කොටේ මඩ වගුරේ ඇනිලා තියෙන්නේ ගැලවෙන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න යාට අවස්ථාව නැතු වෙනවා. එයාට අවස්ථාව අහිමි වෙලා යනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නුවණ තියෙන කෙනා කාමයේ ආදීනව බලනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කාමය කියලා කියන්නේ උකුස්සෙක් ගත්තු මස් කුට්ටියක් වගේ කියලා. දැන් අපිට පේනවනේ මේ රටේ අපිට පේනවා මේ දේශපාලන කණ්ඩායම් සමාජ කණ්ඩායම් මේ මස් කුට්ටිය පස්සේ යන ආකාරය. එක කුස්සෙක් මස් කුට්ටියක් ගත්තම අනිත් කුස්ස මොකද කරන්නේ? මේ මස් කුට්ටිය අල්ලන් ඉන්න එක්කනට කොටනවා. කොටන මොකටද? ඒක අතහැරී ගම ඊළඟ එක අල්ල ගන්න. මේ වගේ තමයි මේ ලෝකෙ දුවන්නේ. මේ මස් කුට්ටියක් අල්ල ගන්න දඟලනවා වගේ මේ කාමේ පස්සේ යනවා. කාමයේ ආදීනව සලකන එක්කිනා දකින්නවා මේක මහා තැවිලි ගොඩක්. මේක මහා දෙවිලි ගොඩක්. සංతాප ගොඩක්. මේව නැත්තම් හරි නිදහස් නේද කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මම මේ කියන්නේ පැවිදි ශ්‍රාවකයා අන්නේ මස් කුට්ටිය අතාරිනවා. අතාරින ගමන් එයා නිදහස් වෙනවා. එයා නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සුලියෙන් නිදහස් වෙලා ගමන් කරනවා. අන්න සුලියට අහු වෙන්නේ නැතුව සුලියෙන් බේරිලා දැන් උන් ආයේ කොටේ ගංගාව දිගේ පහළට එනවා. පහළට එනකොට ඊළඟ අනතුරු තියෙනවා. මොකක්ද අනතුර? බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි මේ කොටේ ගංගාවට පහළකට එද්දි අරටු නැති කොටන් තියෙනවා. අරටු නැති කොටන් වතුරේ තියෙනකොට පෙඟිලා මොකද වෙන්නේ? අරටුවක් නැත්තම් ඒ කොටේ ඇතුළ කුණු වෙන්න පටන් ගන්නවා. කුණු වෙන්න පටන් ගත්තට පස්සේ ටික ටික කොටේ කුණු වෙලා යනවා. ගලාගෙන යන කොටයක් නැහැ. අන්නේ වගේ තමයි මේ ශාසනයේ පැවිදි වෙච්ච කෙනා දුස්සීල භාවයටපත් වීම. දුස්සීල භාවයටපත් වෙච්ච ගමන් කොටේ කුණු වුණා. කොටේ නරක් වුණා. කොටේ විනාශ වුණා. ඊට පස්සේ පහළට යන්න කොටයක් නැහැ. අන්නේ වගේ තමයි කියන මේ ධර්මයේ ගමන් කරන කෙනා දුස්සීල භාවයටපත් වීම. කෙනෙක් දුස්සීල භාවයටපත් වෙන්නේ නැත්නම් ඒ කොටේ අරටුව තියෙන කොටයක්. අරටුව සහිත කොටයක්. අන්නේ කාය ගංගාවේ ගලාගෙන යනකොට පහළට යද්දි දැන් ඔන්න කොටේට අනතුරු ගොඩාක් ඉවරයි. දැන් ඔන්න පහළට ගලාගෙන යනවා මේක. ඒ ගොඩට ගහන්නෙත් නැහැ. මේ ගොඩට ගහන්නෙත් නැහැ. පස් කඳු වල හැප්පෙන්නෙත් නැහැ. සුල්ලියකට අහුවෙන්නෙත් නැහැ. කුණු වෙන්නෙත් නැහැ. පහළට ගහගෙන යද්දී මිනිස්සු ඉන්නවා දෙපැත්තේ ගම් ඉවුර දෙපැත්තේ. මිනිස්සු කොකු දාලා මේ කොටන් අදලා ගන්නවා ගම් ඉවුරට. ඇදලා ගත්ත ගමන් කොටේ පහළට යන්නේ නැහැ. මිනිස්සු කියනවා ස්වාමීනි අපේ බණට වඩින්න ඕනේ. අපේ දානයට වඩින්න ඕනේ. අපිට මේ ධර්මයේ කියලා දෙන්න ඕනේ. අපි අඬනකොට ඔබ වහන්සේලාත් අඬන්න ඕන. අපි hina වෙනකොට ඔබ වහන්සේලාත් hina වෙන්න ඕනේ. අපි සැප විඳිනකොට ඔබ වහන්සේලා සතුටු වෙන්න ඕනේ. අපි දුක් වෙනකොට ඔබ වහන්සේලා දුක් වෙන්න ඕනේ කියලා සම්පූර්ණයෙන්ම අර මිනිසුන්ගේ ස්වභාවය භික්ෂූන්ට දානවා. එතකොට මේ අර කොටේ අහු වෙනවා වගේ මොකද වෙන්නේ? මිනිස්සු ගත්ත කොටේ. ඊට පස්සේ ධර්මයේ හැසිරීම ඉවරයි. ධර්මයේ හැසිරීම නවත්තලා දාලා මේ මිනිස්සු සුවපත් කරන්න ඕනේ කියලා ඒ වෙනුවෙන්ම කල්පනා කර කටයුතු කරනවා. ඊට පස්සේ කොටේ පහළට ගමන් කරන්නේ කොටේ පල්ලෙහාට යන්නේ නැහැ. දැන් බලන්න මේ ගඟට වැටිච්ච කොටේට කොච්චර අනතුරු තියෙනවද කියලා. ඊට පස්සේ මේ කෙනාට ආරංචි වෙනවා දැන් මොන මිනිස්සු ගන්නෙත් නැහැ. දැන් මෙයා හුදකලා බණ භාවනා කරගෙන ඉන්නවා. ධර්මයක් දේශනා කරනවා. ධර්මයක් පතුරවනවා. අර මුවෙක්
කැලේක වාසය කරමින් තන පිට්ටනිය ළඟට ගිහින් තන කාලා ආයි කැලේට රිංගනවා වගේ ධර්මයේ තුලම වාසය කරමින් මෙයා ජීවත් වෙද්දී ඔන්න තව අනතුරක් තියෙනවා. දෙවිවරු ඉන්නවා දැන් මේ කොටේ ගන්න ලෑස්ති වෙලා. කවුද දෙවිවරු? මෙයාට හිතෙනවා දිවි ලෝකේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. දිවි ලෝකේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් නිසා මං ඊටු ටික දිවි ලෝකෙ ගිහින් කරගන්නවා. මං ඊටු ටික දිවි ලෝකෙ ගිහින් කරගන්නවා කියලා මේ ජීවිතයේ ධර්මය දියුණු කරන එක ප්‍රමාද කරනවා. කරපු ගමන් කොටේ දෙවියෝ ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළා යා එහෙම කල්පනා කරන්නේ නැතුව මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගන්න කල්පනා කරනවා. ඊට පස්සේ කොටේ අහුවෙන්න තැනක් නැහැ කියනවා. ඊට පස්සේ කොටේ කෙලීම යනවා. දැන් ගංගාවේ අනතුරු ටික ඔක්කොම ඉවරයි. කෙලීම යන්නේ කොහාටද? මහා සාගරයට යනවා වගේ නිවන කර යනවා. පින්වතුනි දැන් මේ ධර්මයෙන් පේනවද මේක පරලෝව දකින්න එකක්ද මෙලොව දකින්න එකක්ද? පින්වතුනි මේ උපමා එකක්වත් පරලෝවට සම්බන්ධ නැහැ. දැක්කනේ දිව්‍ය ලෝකෙ ගිහින් ධර්මය අවබෝධ කරන එකත් මේ ජීවිතේ ධර්මය අවබෝධ කරන කෙනාට බාධාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දැක්කේ. මේ කිව්වේ පැවිදි ශ්‍රාවකයා ගැන. ගිහි ශ්‍රාවකයා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එයා මේ ජීවිතයේදී මෙවැනි ධර්මයක් තියෙනවා කියලා අවබෝධයකින් යුක්ත වාසය කරන්නට ඕනේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළේ නිවන කරා යන පැවිදි ශ්‍රාවකයාගේ ගමන හංසයාගේ ගමන වගේ. හංසයාගේ ගමන වගේ. ඊළඟට ගිහි ශ්‍රාවකයාගේ ගමන මොණරාගේ ගමන වගේ. බුදුරජාණන් වහන්සේ වදාළ හංසයාට ලොකු පීල් කලබක් නැහැ. හංසයා වෛවර්ණ නැහැ. විචිත්‍ර නැහැ. හංසයාට තියෙන බොහොම සරල බවක්, ඡාම් බවක්. මේ හංසයා වේගෙන් පියාඹා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා නමුත් ගිහි ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ගිහි දරුවන් උන්වහන්සේ වදාලේ මොණරුන් වගේ කියලයි. මේකේ පින්වතුනි දැන් සමහරව අපි කියනවා කකුලුව ඇදේට යමින් කකුලුවාගේ පැටවුන්ට කියනවලු කෙලින් යන්න කියලා. ඒ ක්‍රමයක් මේ ධර්මයේ නෑ. මේ ධර්මයේ තියෙන්නේ හංසයා වේගෙන් යනවා. මොණරාත් හිමින් හරි ඒ පිටිපස්සෙන් යනවා. මොණරාට විශාල පිල්කලබක් තියෙනවා. මොණරා ලස්සනයි. අනිත් වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයා. ගිහි ශ්‍රාවකයා නිරතුරුවම දස සීලේ සමාදන් වෙලා ඉන්නේ නැහැ. ගිහි ශ්‍රාවකයා නිරතුරුව පංචශීලයේ සමාදන් වෙලා ඉන්නවා. උපෝසතේට අටසිල් ආරක්ෂා කරනවා. උපෝසතේට උසස් සිල් ආරක්ෂා කරනවා. මේ ගිහි ශ්‍රාවකයා අනිත් සාමාන්‍ය ජීවිතයේදී පංචශීලය ආරක්ෂා කරමින් අවශේෂ සාමාන්‍ය ජීවිතයේ සුවසේ ගත කරනවා. ඒකිනත් කල්පනා කරනවා මේ ධර්ම මාර්ගයේ ගමන් කළ යුතුයි. මේ ලෝකේ දුක් විඳින්නේ මේ දුකට ඇලුම් කරන නිසායි. එහෙනම් මේ දුකට ඇලුම් කිරීම අපි අතහැරියොත් මෙයා දුකෙන් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා. පින්වතුනි අපි කල්පනා කරලා බලමු. දැන් ඔබට පේනවා ඇති මේ සුළු වෙලාවක් මෙතන ගත කිරීමේදී අවුරස්මියේ කොයිතරම් සැරයිද කියලා. මෙවැනි අවුරස්මියක් මෙතරම් සැරනම් ඔබ චුට්ටක් කල්පනා කරලා බලන්න. සමහරුත් මේ සංසාරේ ගමන් කිරීම නිසා මාර්ගඵල නොලැබූ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා පුතඥ වශයෙන් ජීවත් වීම නිසා තමන්ගේ අතින් තමන්ගේ මව් මැරෙන අවස්ථා එනවා. තමන්ගේ අතින් පියා මැරෙන අවස්ථා එනවා. මේ ජීවිතය අපි නොකලාට ආයි ජීවිතයක වෙන්න පුළුවන්. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් රහතුන් මැරෙන අවස්ථා එනවා තමන්ගේ අතින්. තමන්ගේ අතින් සංඝ වේදි කෙරෙන අවස්ථා එන්න පුළුවන්. තමන්ගේ අතින් රහතුන්ගේ ලේසියලෙන අවස්ථා එන්න පුළුවන්. ඒ අවස්ථාවක් ආවොත් යා කෙලිම උපදින්නේ අවීචි මහ නරකාදී. මරණින් මත්තේ අවීචි මහ නරකයේ ගියොත් ඒ ගින්දර මොනතරම් සැර ඇද්ද? දැන් ඔබ දන්නවා දේවදත්ත ආනන්තරී පාප කර්ම සිද්ධ කරගත්තා. මරණින් මත්තේ නිරේ ගියා. එයාගේ ශරීරය යොදුන් 100ක් විශාලයි. යොදුන් 100ක් විශාල ශරීරයක් එක්ක යා දැවි දැවි ඉන්නේ. දැවි දැවි ඉන්නේ සුළු කාලයක් නෙමෙයි කල්පයක් පුරාවට දැවි දැවි ඉන්නවා. දැන් බලන්න මේ සුළු වෙලාව මෙච්චර අමාරු නම් ඒ ගින්දර කොච්චර අමාරුයක්ද? ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ බලන්න මේ ධර්මයේ ගැන උන්වහන්සේ වදාළදී මහණෙනි යම් කිසි කෙනෙක් කියනවා නම් ඔබට උදේට
උල් පාරවල් 100ක් අනිනවා. ඔබට දවල්ට උල් පාරවල් 100ක් අනිනවා. ඔබට රාත්‍රියට උල් පාරවල් 100ක් අනිනවා. අවුරුදු 100ක් මේ විදිහට දිනපතා උල් පාර 100 අනුනට පස්සේ අවුරුදු 100 ඇවෑමෙන් ඔබ සෝවාන් වෙනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ දුකෙන් නිදහස් වෙන්න කැමති කෙනා ඒකට කැමති වෙන්න ඕන. මොකද ඒ අවුරුදු 100 විඳින දුකට වඩා අනන්ත ප්‍රමාණ දුකක් මේ සංසාරේ ගමන් කරමින් දුක් විඳින්න සිද්ධ වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දෙනවා මේ නිරිසතුන් නිරේ දුක් විඳින ආකාරය. තම තමන් විසින් මේ කර්ම රැස් කරලා තිසරණේ අතහැරලා ධර්ම මාර්ගයේ අතහැරලා ධර්මයේ හැසිරීම අතහැරලා බොරු කියලා කේලම් කියලා වංචා කරලා බොරුවෙන් වංචාවෙන් ජීවත් වෙලා අධර්මයෙන් ජීවත් වෙලා පව් රැස් කරලා මරණින් මත්තේ ඒ කෙනා ගිහින් නිරේ උපදිනවා. නිරේ ඉපදිලා නිරේ බොහෝ කාලයක් දුක් විඳිනවා. පින්වතුනි නිරේ සත්තුන්ට බඩගින්නට තිබෙන්නේ ලෝධිය පානය කිරීමටයි. පිපාසයට තිබෙන්නේ ලෝධිය පානය කිරීමටයි. ලෝධිය පානය කිරීමයි පිපාසයට තිබෙන්නේ. බඩගින්නට තිබෙන්නේ ගිනිගුලි අනුභව කිරීමයි. බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැකලා උන්වහන්සේ වදාලා මහණෙනි මා මේ නිරේ තොරතුරු කියන්නේ බාහිර කෙනෙකුගෙන් අසා දැනගෙන නොවේ. මා විසින්ම අවබෝධ කරලයි මේ කියන්නේ. එබඳු ගමනක් කුරුම වෙච්ච අපි තමයි. අපටයි බුදුරජාණන් වහන්සේගේ මේ ඇත්ත තොරතුරු සියල්ල ලැබුණේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ධර්මයේ ගමන් කරන කෙනා හසු වෙන්න පුළුවන් තිරිසන් අපායට. තිරිසන් අපායට යම් කිසි කෙනෙක් හසු වුණොත් එයාට කිසිම පිහිටක් නැහැ. එයාට කිසිම පිළිසරණක් නැහැ. එයාට කිසිම රැකවරණයක් නැහැ. පින්වතුනි දැන් ඔබ තේරුම් ගන්න ඕනේ දැන් යම් කිසි කෙනෙක් මේ ජීවිතේදී බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන්නේ නැතුව ධර්මයේ මුළු හදවතින්ම සරණ යන්නේ නැතුව ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යන්නේ නැතුව තමන්ගේ ඉන්ද්‍රිය සංවර කරගන්නේ නැතුව අවංක භාවයේ දිනු කරගන්නේ නැතුව තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ධර්මයේ හැසිරෙන්නේ නැතුව එයා අපි කියමු වංචනික ජීවිතයක් ගෙවනවා. හැබැයි එයා සියලු දේම නැකතට කරනවා. එයා නැකතට ගමන් බිමන් යනවා. නැකතට ගස් හිටවනවා. නැකතට උළුව පයින්නවා. නැකතට මේ හැම දෙයක්ම කරනවා. දැන් එයා මරණින් මත්තේ එයාට බයක් ඇති වෙනවා මම මරණින් මත්තේ මක් වෙයිද? එයා හොඳම නැකතක් හොයලා නැකතට මැරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ යා? එයා තිසරණේ නැත්තම් පවුණම් කලේ මරණින් මත්තේ කොහෙද උපදින්නේ? නිරේ ගිහින් උපදිනවා. එතකොට දැන් එයා විනින් කවුද නැකත් බලන් ඉන්නේ? කවුරුත් නැහැ. දැන් පේනවද පින්වතුනි ධර්මයේ අධර්මයේ වෙනස? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන පෙන්නනවා මේ පෞරස් කරන ඇගින් තිරිසන් අපායේ උපදිනවා. තිරිසන් අපායේ උපදුනාට පස්සේ කවුරුවත් නැහැ පිට වෙන්න. සමහර විට අපේ ඥාතීන් මැරිලා අපේ ගෙවල් වලම සුනකයන්ගේ කුසේ උපදිනවා. බලලුන්ගේ කුසේ උපදිනවා. සර්පයන්ගේ කුසේ උපදිනවා. ගවයන්ගේ කුසේ උපදිනවා. ඌරන්ගේ කුසේ උපදිනවා. එළුවන්ගේ කුසේ උපදිනවා. කුකුලන්ගේ කුසේ උපදිනවා. මේ වගේ උපදිනවා. ඉපදුනාට පස්සේ එයාට කිසිම දවසක ආයි මිනිස් ලෝකෙට උවමනා කරන ආකාරයට ලේසියෙන් පහසුවෙන් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් කිසි කෙනෙක් නිරයේ උපන්නොත් තිරිසන් අපායේ උපන්නොත් ඒ කෙනා බුදුයසි මේ තරම් අන්තරායකර ජීවිතයක් දකින්නේ නැහැ. ජීවිතය ගැන දන්නේ නැති අය මනුස්ස ජීවිතේට ප්‍රශ්න එනකොට කරදර එනකොට මේ කුරුල්ල දිහා බලලා මේ කුරුල්ලන්ගේ කිචිපිචි ගාන සද්දෙට වසඟ වෙලා කුරුල්ල එහාට මෙහාට අත්ෙන් අත්ත පයින්ව දැකලා වසඟ වෙලා හිතෙන්න පුළුවන් අනේ මං කුරුල්ලෙක් වුණා නම් අනේ මමත් කුරුල්ලෙක් වුණා නම් කොච්චර හොඳද කොච්චර සතුටින්ද මේ ඉන්නේ කොච්චර සැහැල්ලුවෙන්ද ඉන්නේ මේ කරදර නෑනේ මේ කුරුල්ලන්ට කියලා අන්න යා මනුස්ස ජීවිතයේ මනුස්ස ප්‍රඥාව අතහැරලා දාලා අර කිසිවක් අවබෝධ නැති කුරුල්ලෙක් වෙන හිත පිහිටවා ගන්නවා එබඳු යා මරණින් මත්තේ තිරිසන් අපායේ උපදිනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සමහරු දුස්සීලයි. දුස්සීල වෙලා ඉඳගෙන දාන දෙනවා. දානෙ විතරයි යා දෙන්නේ. යාගේ ජීවිතේ වෙන කිසිම දෙයක් නැහැ.
බුදුරජාණන් වහන්සේ වදාලා එයා මරණින් මත්තේ උපදිනවා හොඳට කෑම් බීම් තියෙන පවුල් වල සත්තු වෙලා. හොඳට පහසුවෙන් කන්න බොන්න තියෙන තැන්වල සත්තු වෙලා උපදිනවා. දුස්සීල විඳගෙන, තිසරණේ නැතුව ඉඳගෙන දාන ආදී පින්කම් කරන අය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පින ඉවර වුණාට පස්සේ එයා ආයෙත් මරණයටපත් වෙලා ආයෙ සතර අපාය වැටෙනවා. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට පිළිටන්න බැරි වෙච්ච එකනා. ඒ කියන්නේ තිසරණේ පිළිටන්න බැරි වෙච්ච එකනා. සීලේ පිළිටන්න බැරි වෙච්ච එකනා. මුළු හදවතින්ම මේ ධර්මයේ අදහා ගන්න බැරි වෙච්ච එකනා. මේ ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවනවා අවබෝධයක් නැහැ. අවබෝධයක් නැති නිසා මෙයා සම්පූර්ණයෙන්ම වසඟ වෙනවා මේ මහ පොළවේ වැවෙන දේවල් වලට. සම්පූර්ණයෙන්ම වසඟ වෙනවා මේ මහ පොළවේ භූමියට. ඉඩමට වසඟ වෙනවා. එහෙම නැත්නම් එයා වසඟ වෙනවා Taman වෙහෙස මහන්සියෙන් හරියම්බ කරලා තනාගත්තු ගේ දොරට. එහෙම නැත්නම් එයා වසඟ වෙනවා තමා විසින් හිටවන ලද භෝග වගාවන් වලට. එහෙම නැත්නම් එයා වසඟ වෙනවා Tamanගේ කනකර ආභරණ වලට. එහෙම නැත්නම් එයා වසඟ වෙනවා Tamanගේ දුවා දරුවන්ට. මේවට වසඟ වෙච්ච කෙනෙක් ඒව ගැන හිත හිතා සතුටු වෙවි ඉන්නවා. මෙයාගේ ජීවිතයේ අයා චතුරාර්ය සත්‍ය දකින්නේ නැහැ. අනිත්‍ය දකින්නේ නැහැ. දුක දකින්නේ නැහැ. අනාත්මය දකින්නේ නැහැ. මෙයා මේවෙන් සතුටු වෙලා ඉඳිද්දි කිමෙන් කිමෙන් මෙයා වයසට යනවා. මෙයා ලෙඩ වෙනවා. මෙයාට ලොකු අපේක්ෂාවක් තියෙනවා. තමන්ගේ ගේ දොර, ඉඩකඩම්, දූ දරුවන් මේවා ගැන ලොකු අපේක්ෂාවක් තියෙනවා. මේ අපේක්ෂාවෙන් මෙයා වාසය කරනවා. මරණාසන්න වෙනකොට මෙයා කල්පනා කරනවා අනේ මං කොහොමද මගේ මේ ඉඩම් දාලා යන්නේ? මං හදාගත්තු ගේ අත්හැරලා යන්නේ කොහොමද මං? මං වගා කරපුවා අත්හැරලා යන්නේ කොහොමද මං? මගේ දූ දරුවන්ව අතහරින්නේ කොහොමද මං? මගේ අඹුව, මගේ ස්වාමියා මං අතහරින්නේ කොහොමද මං? මගේ ව්‍යාපාර අතහරින්නේ කොහොමද මං කියලා ඒකෙම හිතාගෙන හිත පිටුවාගෙන මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙච්ච කෙනා මරණින් මත්තේ ප්‍රේතෙක් වෙලා උපදිනවා. ප්‍රේතෙක් වෙලා උපන්නට පස්සේ ආයේ මෙයා ගෙදරට ඇවිල්ලා ගෙදර මොල්ලේ ඉන්නවා. එක්ක හතරමං හන්දියක ඉන්නවා. එක්ක නිවසට ඇතුළු වුණ දොරටුව ළඟ ඉන්නවා. එක්ක ගහක් යට වාඩි ඉන්නවා. ඉඳලා ගෙවල් දොරවල් දිහා බලාගෙන ඉන්නවා. දැන් මෙයාට කුසගින්නක් තියෙනවා. අතින් අතට හුමාරු කරගන්න කෑමක් නැහැ. හුමාරු කරගන්න පුළුවන් කමක් නැහැ. මෙයාට වස්ත්‍ර නැතුව ඉන්නවා. ඇඳුමකින් ඇඳුමක් තව කෙනෙකුගෙන් හුමාරු කරගන්න බෑ. මෙහෙම ජීවත් වෙනකොට ගෙදර පිරිස හොඳට කෑම්පින් හදාගෙන කනවා. කනකට බොනකට මෙයාගේ හිතට මහා ද්වේෂයක් ඇති වෙනවා. ගෙදර ඥාතීන් ගැන මම හම්බ කරපු දේවල්, හදාගත්තු දේවල්, මගේ දේවල් කකා බිබී දැන් මාව සිහින කර ඉන්නවා කියලා. ඊර්වසී පිරිහිතය ඇවිල්ලා මේ ගෙදර කට්ටිය රෙඩ කරන්න පටන් ගන්නවා. කරදර කරන්න පටන් ගන්නවා. පීඩා කරන්න පටන් ගන්නවා. විශාල අනතුරකටපත් වෙනවා. බලන්න මේ ජීවිතයේ තිසරණිය අතහැරියම් වෙන පාඩුව. ඊට පස්සේ සමහර පින් කරන්න ලෑස්ති වෙනවා. ආරංචි වෙනවා මෙන්න නරක දනක ඥාතියා ඉන්නවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ඥාතියා බලනවා මම දැන් මොකද කරන්නේ? බඩගින්නේ ඉන්නේ. දැන් මම මොකද කරන්න කියලා බලනකට පේනවා මේ තමන්ගේ අයගේ මට මෙන්න මෙයාගේ ඇඟට රිංගන්න පුළුවන් කියලා තමන්ගේ පවුල කෙනෙකුගේ ඇඟට රිංගනවා. රිංගලා එයාගේ ශරීරයේ දහඩිය ලෙවකක, සියම්සොටු ලෙවකක ඒ අසුචි අනුභව කරමින් අර පෙරේතයයි ශරීරයට බැල්ම වෙලාගෙන ඉන්නවා. ඉඳලා මොකද කරන්නේ? මේ පෙරේතයාට දිගටම ඉන්න ඕන නම් සාස්ත්‍ර කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක දිගටම කරගෙන යනවා. පින් අනුමෝදන් වෙන්න හදනකට කියනවා පින් අනුමෝදන් වෙන්න බෑ කියලා. ඊට පස්සේ ආයෙමත් ඒ කරදරේ වැටෙනවා. බලන්න මේ තිසරණේ අහිමි වෙච්ච කෙනා යන දුර. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා දවසක් උන්වහන්සේ ප්‍රේතෙක් දැක්කා. ඒ ප්‍රේතයා මේ අහසේ ගිනිගෙන දැවි දැවි යනවා. ගිනි කුලියක් වගේ අහසේ යනවා. බුදුරජාණන් වහන්සේ හඳුනාගත්ත මේ ප්‍රේතෙක් ගමන් කරනවා. උන්වහන්සේ වදාළ මහණෙනි මේ ප්‍රේතෙක් ගමන් කරනවා දැක්කා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ දුස්සීල භික්ෂුවක්. බලන්න එතකොට මේ බුද්ධ කාලෙත් ගෙවිලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ගෙවිලා ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. අර ආත්මෙන් චුත වෙන්නේ. එහෙම වර්ෂ දහස් ගණන්, දසදහස් ගණන් වර්ෂ කල්ප ගණන් ඉන්නවා പ്രേත ජීවිතවල. මේ අනතුරු වලින් සියල්ලම මිදෙන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබිලා.
ඒ ධර්මයේ පිහිට පිළිසරණ අපේ ජීවිතවලට හරි ගස්සා ගත්තොත් පමණයි. පින්වතුනි මේ සෑම දෙයක්ම සකස් වෙන්නේ මනස මුල් කරගෙනයි. දැන් අපි බොරුවක් කියන්න නම් මනසේ සකස් වීමක් ඕන. කේලමක් කියන්න නම් මනසේ සකස් වීමක් ඕන. පරුස වචනයක් කියන්න නම් මනසේ සකස් වීමක් ඕනේ. හිස් වචන කියන්න නම් මනසේ සකස් වීමක් ඕනේ. වංචා කරන්න නම් මනසේ වංචාව තියෙන්න ඕන. බොරුවක් කරන්න නම් මනසේ බොරුව තියෙන්න ඕනේ. ඒ වගේම දුස්සීල වෙන්න නම් මේ මනස ඇතුලේ දුස්සීල බව තියෙන්න ඕන. මේ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාළ මනස තමයි මේ හැම දෙයකම මුල් වෙන්නේ. අන්න ඒ නිසා බුදුවරු පහළ වෙලා ඊටාම පැහැදිලිව අපට කියා දෙනවා සබ්බ පාපස්ස අකරණං පව් කිරීමෙන් වැළකී සිටීම කුසලස්ස උපසම්පදා මේ සීල සමාධි ප්‍රඥා ආදී කුසල ධර්ම දියුණු කර ගැනීම සචිත්ත පරියෝදපණං තමන්ගේ සිත පාරිශුද්ධත්වයට පත් කර ගැනීම ඒතම් බුද්ධානුශාසනං මේක තමයි බුදුරයන් වහන්සේලාගේ අනුශාසනාව. පින්වතුනි මෙන්න මේ අනුශාසනාව තමයි අපි ලබා ගන්න තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි මේ ජීවිතයේදී සරණ යන එකක්. මේ ජීවිතයේදී අවබෝධ කරගන්න එකක්. අපි දන්නවා අපි හැමතිස්සෙම පීඩාවටපත් වෙවි දුකටපත් වෙවි ඉන්නේ මේ ලෝකයේ ගැන ජීවිතය ගැන අවබෝධයක් නැතිකම නිසාමයි. එහෙමනම් අපි අවබෝධයම ඇති කර ගන්න ඕනේ. ප්‍රඥාවම ඇති කර ගන්නට ඕන. නුවණම දියුණු කර ගන්නට ඕනේ. පින්වතුනි ප්‍රඥාවන්ත ශ්‍රාවකයා කවුද? බුදුරජාණන් වහන්සේ වදාලා උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති අරියාය නිබ්බේධික පඤ්ඤෝ. ඒකේනා මේ ජීවිතයේ ඇතිවීම නැතිවීම දකිනවා. අනිත්‍ය දකිනවා. ජීවිතය හටගන්න හේතු වෙන කරුණුත් දකිනවා. ජීවිතේ වෙනසී යන කරුණුත් දකිනවා. අනිත්‍යදී අනිත්‍යමත් දකිනවා. ආර්යය නිබ්බේධිකයි පඤ්ඤා සමන්නාගතෝ හෝති. ආර්ය වූ නිබ්බේධික පඤ්ඤා කියලා කියන්නේ අවබෝධයෙන්ම අපේ ජීවිතය ගැන කලකිරීමක් ඇති කර ගන්නට ඕනේ. පින්වතුනි ඒ කලකිරීම කියලා කියන්නේ විශේෂ එකක්. මොකද්ද මේ විශේෂික කියලා කියන්නේ? සාමාන්‍ය ජීවිතයේ කලකිරීම ඇති වෙනකොට ශෝකය ඇති වෙනවා. දුක ඇති වෙනවා. කනගාටු ඇති වෙනවා. ඊළඟට පීඩනය ඇති වෙනවා. සැනසීම නැති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම නෙමෙයි. උන්වහන්සේගේ ධර්මයේ තියෙන කලකිරීම ඇති වෙනකොට මේක ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා. යදා පඤ්ඤාය පස්සති යම් දවසක ප්‍රඥාවෙන් අවබෝධ කරද්දී අත නිබ්බින්දති දුක්ඛේ එයා කලකිරෙන්නේ දුක ගැන. එයා කලකිරෙන්නේ කුමක් ගැනද? ඉපදීම ගැන කලකිරෙන්නේ. ජරාවටපත් වීම ගැන කලකිරෙන්නේ. ඊළඟට රෝග පීඩා ගැන කලකිරෙන්නේ. ඊළඟට කැමති දේ නොලැබෙන ස්වභාවයෙන් යුතු වීම ගැන කලකිරෙන්නේ. අප්‍රියයන් හා එක්වීම ගැන කලකිරෙන්නේ. ප්‍රියයන්ගෙන් වෙන්වීම ගැන කලකිරෙන්නේ. ඇස ගැන යා කලකිරෙන්නේ. කන ගැන කලකිරෙන්නේ. නාසය ගැන කලකිරෙන්නේ. දිව ගැන කලකිරෙන්නේ. කය ගැන කලකිරෙන්නේ. හිත ගැන කලකිරෙන්නේ. ඒ කලකිරීම ඇති වෙනකොට යා රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කලකිරෙනවා. ඒ කලකිරීම ඇති වෙන්නේ මක් නිසාද? මේක මම කියලා අරගෙන වැඩක් නැහැ. මේක මගේ කියලා අරගෙන වැඩක් නැහැ. මේක මගේ ආත්මය කියලා අරගෙන වැඩක් නැහැ. මේ සියල්ල අනිත්‍යමයි. අනිත්‍යදී අනිත්‍ය වෙනවා මෙයාට තේරෙනකොට කලකිරින නිසා මොකද වෙන්නේ? මෙයා සතුටු වෙන්නේ කලකිරින දෙයට ඇල්ම ඇති කරගෙන නෙවෙයි. කලකිරින දෙයට නොඇලී සිටීමෙන් සතුටු වෙනවා. එතකොට මොකද වෙන්නේ පින්වතුනි? අනිත්‍යදී අනිත්‍ය වෙනකොට මෙයා ඊටාම ඉක්මනට හිත හදා ගන්නවා බුදුරජාණන් වහන්සේ වදාලා මේක අනිත්‍යදී අනිත්‍යයි කියලා. දුක් දේ දුක් වෙනකොට මෙයා හිත හදා ගන්නවා බුදුරජාණන් වහන්සේ වදාලා මේක දුක් දේ දුකයි කියලා. තමාගේ වශයෙන් පවත්වන්න බැරි වෙනකොට මෙයාට එකපාරට බුදුබණ මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා මේක අනාත්මයි කියලා. මේ අනාත්ම தත්වය තමයි. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි යා සිහි කරන්නේ. තමන් කැමති දේවල් තමන්ගෙන් ඉවත් වෙලා යනකොට
මෙයාට දුක හිතෙනකට කල්පනා කරනවා මෙන්න මේකට තමයි ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. තමන් අකමැති දේවල් තමන්ට ලැබෙනකට කල්පනා කරනවා මේක තමයි අකමැති දේ ලැබීමේ දුක කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙනම් මං මක්නිසාද මේ දුකට ඇලී වාසය කරන්නේ? මම මේ දුකෙන් නිදහස් වෙන්න ඕන නේ කියලා යා මොකද කරන්නේ? තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම හිත පහදවා ගන්නවා. යා කල්පනා කරනවා මගේ මේ හිත පිරිසිදු කිරීම බාහිර කෙනෙක් කරලා දෙන්නේ නැහැ. මේ හිත පිරිසිදු කිරීම බාහිර පිටස්තර කෙනෙක් කරලා දෙන්නේ නැහැ. මා විසින්ම කරගන්නට ඕනේ. මම සිල් ආරක්ෂා කරන එක බාහිර කෙනෙක් කරලා දෙන්නේ නැහැ. මේ සිල් ආරක්ෂා කරන එක මා විසින්ම කරගන්නට ඕනේ. මම වචනේ ආරක්ෂා කිරීම බාහිර කෙනෙක් කරලා දෙන්නේ නැහැ. වචනේ ආරක්ෂා කිරීම මා විසින් කරන්නට ඕනේ. හිත දමනය කිරීම බාහිර කෙනෙක් කරලා දෙන්නේ නැහැ. හිත දමනය කිරීම මා විසින්ම කරගන්නට ඕනේ කියලා. මොකද කරන්නේ? තමා විසින්ම තමන්ගේ ජීවිතේ මනාකොට හසුරන්න පටන් ගන්නවා. පින්වතුනි යාට කියනවා තමා තමාව පිළිසරණ කරගත් කෙනා. ඒ පිළිසරණ කර ගැනීම දියුණු කරගන්නේ ධර්මයේ තුලින්මයි. එයා ධර්මයේ පිළිසරණ කරගත් කෙනා. ඊට පස්සේ පින්වතුනි එයා බලනවා තමන්ගේ ජීවිතේ. තමන් බලනවා එයා වඩාත්ම ලෝකෙ පැහැදිලා ඉන්නේ කවුරු ගැනද? විමස බලද්දී යාට පේනවා වඩාත්ම ලෝකෙ පැහැදිලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ ගැනයි. මක්නිසාද උන්වහන්සේ ගැන පැහැදුනේ? උන්වහන්සේ රාගය දුරු කළ කෙනෙක්. රාගය දුරු නොකර කෙනෙකුට රාගය දුරු කිරීම ගැන මේ විදිහට දේශනා කරන්න බෑ. උන්වහන්සේ දේශය දුරු කළ කෙනෙක්. දේශය දුරු නොකළ කෙනෙකුට මේ විදිහට දේශය දුරු කරන්න කියා දෙන්න බෑ. උන්වහන්සේ මෝහය දුරු කළ කෙනෙක්. මෝහය දුරු නොකළ කෙනෙකුට මෝහය දුරු කරන හැටි කියා දෙන්න බෑ. මෙයා ධර්මයේ තුලින්ම අඳුනා ගන්නවා බුදුරජාණන් වහන්සේ අරහං වනසේක කියලා. ඊළඟට මෙයා කල්පනා කරලා බලනවා තමන් ඉගෙනගත්තු දේවල් මේ ලෝක ඉතිහාසෙ පුරා තියෙන දේවල්. නොඑක ආගම් තියෙනවා. නොඑක මතිමතාන්තර තියෙනවා. නොඑක විද්‍යාවන් තියෙනවා. ආර්ථික විද්‍යාව කියනවා. දේශපාලන විද්‍යාව කියනවා. සමාජ විද්‍යාව කියනවා. රසායන විද්‍යාව කියනවා. භෞතික විද්‍යාව කියනවා. භූගෝල විද්‍යාව කියනවා. නොඑක විද්‍යාවන් තියෙනවා. නමුත් මේ කොහේවත් මේ ජීවිත අවබෝධය කතා කරන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය කතා කරන්නේ නැහැ. එහෙමනම් මෙයා තේරුම් ගන්නවා මේ ලෝකෙ තිබෙන එකම එක විද්‍යාවයි. ඒ විද්‍යාව තමයි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. මෙයා සම්පූර්ණයෙන්ම නිවැරදිව අවිද්‍යාව තියෙන ලෝකයේ අවිද්‍යාවෙන් මේ චතුරාර්ය සත්‍ය නැමැති විද්‍යාව හඳුනා ගන්නවා. අඳුරයි එළියයි අතරේ එළිය වෙන් කළ හඳුනා ගන්නවා වගේ. ගඳයි සුවඳයි අතරේ සුවඳ මනාකොට හඳුනා ගන්නවා වගේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ චතුරාර්ය සත්‍ය නැමැති විද්‍යාව හඳුනා ගන්නවා. වෙන බාහිර කිසි විද්‍යාවකට මුලා වෙන්නේ නැහැ. වෙන කිසි විද්‍යාවකට මුලා වෙන්නේ නැහැ. වෙන කිසි විද්‍යාවකට රැවටෙන්නේ නැහැ. බාහිර කිසිම කෙනෙකුට තමන්ව වෙන කිසිම විද්‍යාවකට රවටන්නත් බෑ. යා කල්පනා කරනවා ලෝකේ පරම පූජනීය විද්‍යාඥයා බුදුරජාණන් වහන්සේය. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුලම මේ චතුරාර්ය සත්‍ය නම් වූ විද්‍යාව උපදවාගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා හිත පහදවා ගන්නවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ වෙනස හඳුනා ගන්නවා. අපි දන්නවා මේ ලෝකේ නොයේක උගත් පිරිස ඉන්නවා. නොයේක දැනුවත් පිරිස ඉන්නවා. නමුත් මේ දැනුම තියන්නේ විශේෂයට පමණයි. දැන් කෙනෙක් ඉන්නවා යා ශිෂ්‍යයන්ට උගන්වන්නකට ඒ දැනුම පාවිච්චි කරනවා. නමුත් එයාගේ සාමාන්‍ය ජීවිතයේදී ඒ දැනුම නැහැ. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව එහෙම එකක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයත් එක්ක තියෙන එකක්. ඇයි ඒ විද්‍යාව තුළ යම් රාගයක් තිබුණා නම්, දේශයක් තිබුණා නම්, මෝහයක් තිබුණා නම් ඒක ප්‍රහාණය වෙන්නයි ඒ විද්‍යාව තුළ දියුණුව තියෙන්නේ. ඒ නිසා මේ විද්‍යාව තුළ රාගයට ඉඩක් නැහැ. දේශයට, මෝහයට, මාන්නයට, ඊර්ෂ්‍යාවට, එකට එක කිරීමට, වෛරයට, පරිගැනීමට ඉඩක් නැහැ. මේ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම උන්වහන්සේ ජීවිතය ගත කළා. අවබෝධයෙන්ම කතාබස් කළා. අවබෝධයෙන්ම ජීවිකාව ගත කළා. අවබෝධයෙන්ම ජීවත් වුණා.
මේ නිසා උන්වහන්සේ අර චතුරාර්ය සත්‍ය නැමැති විද්‍යාව තුලින් ඇති කරගත්තු අවබෝධය නිසාම උන්වහන්සේට මේ බාහිර ලෝකෙත් එක්ක දෙවියන් එක කතා කරන එක සුළු දෙයක්. දෙවියන් දකින්න එක සුළු දෙයක්. මිනිසියෙකුගේ හිත දකින්න එක සුළු දෙයක්. මිනිසියෙක් පෙර ගත කරපු ජීවිත දකින්න එක සුළු දෙයක්. මිනිසියෙකු ජීවිතයේ කෙලෙස් මිදෙන ආකාරයේ තේරුම් ගන්න එක සුළු දෙයක්. මෙන්න මේ විද්‍යාව තුළ උන්වහන්සේගේ හැසිරීම තිබුණේ. ඒ නිසා උන්වහන්සේට කියනවා විද්‍යාචරණ සම්පන්න කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගමන් කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ ලෝකේ දැනට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වන තුරාවට මේ ලෝකයේ තිබෙන එකම විමුක්ති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය උන්වහන්සේ සොයාගෙන ඒ මාර්ගයේ ගමන් කරලා උන්වහන්සේ අවබෝධ කරගත්තා. අමා මහ නිවන අවබෝධ කරගත්ත නිසා උන්වහන්සේට සුගත කියලා කියනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේට ලෝකේ රහස් නැහැ. උන්වහන්සේ හැමතිස්සෙම පෙන්වන්නේ මේ ක්‍රියාවේ ඵලය. ක්‍රියාවේ ඵලය. උන්වහන්සේ පෙන්වා දෙන හොඳ දේ කරන එක්කෙනා හොඳ තැනක යනවා. නරක දේ කරන එක්කෙනා නරක තැනක යනවා. හිත පිරිසිදු වෙච්ච එක්කෙනා සුගතිය යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලෝකේ නිරේ තියෙනවා. ඊළඟට പ്രേත ලෝක තියෙනවා. තිරිසන් අපාය තියෙනවා. ඊළඟට දිව්‍ය ලෝක තියෙනවා. බ්‍රහ්ම ලෝක තියෙනවා. මේ සියලු ලෝකෙ නිදහස් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන එක්කෙනා. යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් සතර අපායෙන් නිදහස් වෙනවා. එහෙනම් සතර අපාය තියෙන නිසා තමයි සෝවාන් වුණාම සතර අපායෙන් නිදහස් වෙන්නේ. එහෙනම් සතර අපාය ගැන බිය උපදින කෙනෙක් කල්පනා කරන්න තිබෙන්නේ වහවහ සෝවාන් වීමට උනන්දු වීමයි. ඊළඟට පින්වතුනි කාම ලෝකයේ තිබෙනවා. සකදාගාමී එක්කෙනා කාම ලෝකේ එක වතාවටයි එන්නේ. ඊළඟට අනාගාමී එක්කෙනා කාම ලෝකෙ නිදහස් වෙලා රූප ලෝකෙ උපදිනවා. රහතන් වහන්සේ සියලු ලෝකවලින් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දැකවදාල නිසා සියලු ලෝකයන්ගෙන් නිදහස් වීවදාල නිසා උන්වහන්සේට ලෝකවිදු කියලා කියනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ দমনය කළේ බය කරලා නෙවෙයි. කැති ගන්නලා නෙවෙයි. දැන් අවුරුදු 45ක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ කාටවත් සාප කළා නැහැ. කාටවත් අච්චු දීලා නැහැ. කාටවත් දඬුවම් දීලා නැහැ. කාටවත් දඬුවම් දීලා නැහැ. කාටවත් අච්චු දීලා නැහැ. කාටවත් සාප කළා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම මගේ සිතෙන් තවත් කෙනෙකුගේ සිත විමසීමස බැලුවා නම් මම දේවදත්තගේ හිත තරම් වෙන කාගේ හිතවත් විමසලා බලලා නැහැ. මහණෙනි මම මේ දේවදත්තව බේරගන්න ගත්ත උත්සාහය තරම් වෙන කවුරු වෙනුවත් උත්සාහ කළා නැහැ. මහණෙනි මේක මේ වගේ එකක් කියනවා. මිනිස්සෙක් වැසිකිලි වලකට වැටෙනවා. වැසිකිලි වලකට වැටෙනකොට මේ පිරිසිදු කෙනෙක් ඉන්නවා. අසුචි නොතේවරුණු අත්‍යති කෙනෙක් ඉන්නවා. මෙයා බලනවා මෙයාගේ වැසිකිලි වලේ වැටිච්ච එක්කිනාගේ ඇඟිල්ලක්වත් තියෙනවද? අසුචි නොගෑවෙන තැනක් මට අල්ලන්න පුළුවන් තැනක් තියෙනවද? අසුචි නොගෑවෙච්ච කෙස් රොදක් තියෙනවද? අසුචි නොගෑවෙච්ච ඇඟිල්ලක්වත් තියෙනවද? තියෙනවා නම් එයා ඇඟිල්ලෙන් අල්ලලා ඇදලා ගන්නවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම දේවදත්ත ගැන ඔන්න ওই විදියට විමසිමස බැලුවා. මෙයාට සුළු කුසලයක්වත් තියෙනවද මේකෙන් මෙයාව මං ඇදලා ගන්න? සුළු තැනක්වත් තියෙනවද මෙයාගේ? පොඩි යහපතක්වත් තියෙනවද මෙයාව ඇදලා ගන්න? පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේවදත්තව දැක්කේ අසුචි වලක ගිලිච්ච කෙනෙක් හැටියටයි. කිසිම ඉඩක් කඩක් නැහැ යා අත දාලා ගන්න පුළුවන් තැනක් නැහැ. ඉතින් ඒකදී බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ විදිහටයි දේවදත්තව බේරගන්න මහන්සි ගත්තේ. නමුත් එයා ආනන්තරී පාප කර්ම කරගත්තා විතරයි. ඒ කරගෙන ඉතින් නැවතුන්නේ නැහැ. එයා සම්පූර්ණ පාපේ කරාම ගියා. අවසාන මොහොතේ තමයි එයා බුද්ධං සරණං ගච්ඡාමි කියලා ප්‍රකාශ කළේ මේ පොළවේ ගිලින්න ඉස්සර වෙලා. එතකොට පින්වතුනි අපිට පේනවා බුදුරජාණන් වහන්සේ කොච්චරනම් මේ සත්‍යයන් দমনය කරනවද කියලා. බලන්න කොයිතරම් කරුණාවක්ද කියලා. වැසිකිලි වටේ ඇවිද ඇවිද ඉන්න මිනිස්සෙක් ඉන්නවා. මෙයාගෙන් මොකද්ද මේ අසුචි නොතේවරී තියෙන්නේ කියලා ගොඩ ගන්න. ඒ වගේ මහන්සි අරන් තියෙනවා. මේකෙන් අපිට පේනවා
බුදුරජාණන් වහන්සේ මොනතරම් කරුණාවෙන්ද මේ ලෝක සත්‍යයව দমনය කරන්න මහන්සි ගන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ ලෝක සත්‍යය দমনය කිරීමේදී උන්වහන්සේ ඉරිදි බල වලින් ඒ වගේම උන්වහන්සේ තව කෙනෙකුගේ සිත දිහා දැකලා ඒ වගේම ධර්මානුශාසනා කළා මේ ප්‍රාතිහාර්ය වලින් দমনය කරනවා. උන්වහන්සේ බය කරන්නේ නැහැ, තැතිගන්නේ නැහැ, හිංසා කරවන්නේ නැහැ, පීඩා කරවන්නේ නැහැ. ඒ කිසිදුවක් නොකර තමයි උන්වහන්සේ මේ ලෝක සත්‍යය මේ ධර්මයට ගන්නෙ. රවට්ටන්නේ නැහැ, වංචා කරන්නේ නැහැ, බොරු පොරොන්දු දෙන්නේ නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්මසාරති කියලා හිත පහදවා ගන්න ඕන. පින්වතුනි, ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් ධර්ම දේශනා කරනවා. හොඳට මතක තියාගන්න, දෙව්ලොව දෙවියන්ට නිවන් අවබෝධ කරන්න පුළුවන්. මිනිස්ලොව මිනිසුන්ට නිවන් අවබෝධ කරන්න පුළුවන්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කලින් ජීවිතයේ තුල බෝධිසත්ව අවසාන ආත්ම භාවය වැඩ සිටියේ තුසිත දිව්‍ය ලෝකේ. දෙවරු ආරාධනා කළා කාලෝ යන්තේ මහාවීර uppajja මාතු කුච්චියං සදේවකං තාරයන්තෝ බුද්ධස්සු අමතම් පදං. මහා වීරයන් වහන්සේ මිනිස් ලොව මව් කුසක උපදින සීක්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයව අවබෝධ කරන සීක්වා කියලා. පින්වතුනි, එහෙම කලේ දෙව්ලොව බුදුවරු පහළ වෙන්නේ නැහැ, බඹලොව පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මිනිස් ලොවමයි. ඒකට හේතුවක් තියෙනවා. දෙව්ලොව බුදුවරු පහළ වුණා නම් මිනිස් ලෝකෙට ඇවිල්ලා ධර්ම දේශනා කරන්න විදියක් නැහැ. බඹලොව දෙවිවරු පහළ වුණා නම් මිනිස් ලෝකෙට ඇවිල්ලා ධර්ම දේශනා කරන්න විදියක් නැහැ. මිනිස් ලෝකයේ තමයි ජීවිතය අවබෝධ කරන්නා වූ අන්තිම තලය. මේ යටම තලයේ ඉඳලා උඩට තමයි මේ යටම තලයේ ඉඳලා අකනිටා බඹලොව දක්වා ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අන්නේ මේ යටම තලයේ වන මිනිස් ලෝකයේ ඉඳලා අකනිටා බඹලොව දක්වා ධර්මය අවබෝධ කර ගැනීම අපිට පැහැදිලිව සඳහන් වෙනවා උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව වන ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව මිනිස් ලෝකේ දේශනා කරපු වෙලාවේදී අකනිටා බඹලොව දක්වාම දෙවිවරුන් පමණක් 80 කෝටියක් දෙවියන් බඹුන් මාර්ගඵල අවබෝධ කරලා තියෙනවා. එතකොට අපිට එහෙනම් තේරුම් ගන්න පැහැදිලි බුදුවරු මේ පහළවන්නේ මිනිස් ලෝකෙට. මේ මිනිස් ලෝකයේ තමයි ධර්මය අවබෝධ කරන්නා වූ පහතම තලය. මෙතන ඉඳලා උඩට ධර්ම අවබෝධ කරන්න පුළුවන්. ඒ නිසා මේ පහතම තලයේ ඉඳලා තමයි බුදුවරු පහළවන්නේ. ඉතින් මේ බුදුවරු පහළ වෙලා ධර්ම දේශනා කරනවා, දෙවිවරුන්ට ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. මේ නිසා තමයි ගිහි ශ්‍රාවකයන්, පැවිදි ශ්‍රාවකයන් නම් මේ ජීවිතේම නිවන් අවබෝධ කිරීම පිණිස ධර්ම මාර්ගයේ හැසිරිය යුතුයි. ගිහි ශ්‍රාවකයන්ටත් බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගාමී වීමටම උත්සාහ කළ යුතුයි කියලයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් සෝතාපන්න වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා. සෝතාපන්න වුණොත් ගිහි ශ්‍රාවකෙක් සදාටම සතර අපායන් අත්මිදිච්ච කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ කෙනා දෙවි ලෝකයේ දෙවියන් අතර උපදිනවා. දෙවියන් අතර ඉපදලා තවදුරටත් ධර්මයේ දියුණු කරලා ඒ ජීවිතයේ දිව්‍ය ලෝකයේම මාර්ගඵල ලබනවා, නිවන් අවබෝධ කරගන්නවා. සමහරු මේ ලෝකේ අනාගාමී වෙනවා, බඹලොව ඉපදිලා බඹලොව පිරිනිවන් පානවා. මේ වගේ පින්වතුනි, මේ ජීවිතය ගත කරද්දී අපට වහවහ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වන ආකාරයේ බුද්ධ ශාසනයක් අපට ලැබිලා තියෙන්නේ. මේ බුද්ධ ශාසනය වැඳුම් පිදුම් කිරීමකින් අවසන් වන එකක් නෙවෙයි. ಗುಣ කීමකින් අවසන් වෙන එකක් නෙමෙයි. බණ කතාවකින් අවසන් වෙන එකක් නෙමෙයි. මේ බුද්ධ ශාසනයේ සීලයේ වශයෙන් ප්‍රගුණ කරන්න ඕන. සමාධියේ වශයෙන් ප්‍රගුණ කරන්න ඕන. ප්‍රඥාව වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. ඒ වගේ ගුණධර්ම දියුණු කරගෙන යනකොට ඒ කෙනාට මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ඇති වෙනවා. අන්න ඒ කෙනා මේ ධර්මයේ සීකරද්දි ධර්මය හඳුනා ගන්නවා. පින්වතුනි, කොහොමද ධර්මය හඳුනාගන්නේ? බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන්නේ. ස්වාඛාතු, අක්ඛාත කියන්නේ වදාරන ලද්දේය, සු කියන්නේ මනාකොට. මනාකොට වදාරන ලද්දේ ධර්මයේ ස්වාඛාතු භගවතා ධම්මෝ. එහෙනම් යම් කිසි දෙයක් මනාකොට වදාලා කියලා Tamanට ශ්‍රද්ධාවක් ඇති වෙන්න නම් ඒ ධර්මයේ දැනගන්න ඕනේ Taman. Taman දන්නේ නැත්නම් ධර්මයේ කොහොමද මනාකොට වදාලා කියලා දන්නේ?
අන්න මනාකොට වදාලා කියලා පැහැදීමක් ඇති වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය තමන්ගේ ජීවිතයට ඇති කර ගන්නකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය හොඳට ඉගෙන ගන්නකොට සංයුත්ත නිකාය, මජ්ක්‍ධිම නිකාය ආදී උතුම් ධර්ම කියවනකොට බුද්ධ දේශනා හදාරනකොට තමයි තේරෙන්නේ මේ ධර්මයේ ඒකාන්තයෙන්ම මුලත් සුන්දර, මැදත් සුන්දර, අගත් සුන්දර ධර්මයක්මයි, අර්ථ සහිතයි, පැහැදිලි වචන වලින් යුක්තයි, මේ පරිපූර්ණ නිවන කරා යන ධර්මයක්මයි මේ වදාලේ කියලා අන්න ධර්මයට පහදිනවා. ඊළඟට පින්වතුනි, ඒ ධර්මයේ තියෙනවා සම්දිට්ඨිකෝ. ඒ ධර්මයේ මේ ජීවිතයේදී දකින්න එකක්. සම්දිට්ඨික කියන්නේ ඒකයි. මේ ජීවිතයේදී ප්‍රතිඵල ලබන එකක්. සම්දිට්ඨිකෝ. අකාලිකෝ. මේ ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තාන් පස්සේ දැන් මේ ධර්මයේ හැසිරීලා ඊළඟ ජීවිතේ ප්‍රතිඵල ලැබෙනව නෙමෙයි. මේ ජීවිතේම මේ කාලේම ප්‍රතිඵල ලැබෙනවා. එහෙනම් අතීත කාලේ යම් කිසි කෙනෙක් හැසිරුණා නම් ඒ කාලෙම ප්‍රතිඵල ලැබුවා. වර්තමානයේ ධර්මයේ හැසිරෙනවා නම් වර්තමානයේම ප්‍රතිඵල ලැබෙනවා. ඕනෑම කාලයක මේ ධර්මය අවබෝධ කරගත හැකි නිසා අකාලිකයි. ඊළඟට ඒහිපස්සිකයි. පින්වතුනි, ඒහිපස්සිකයි කියලා අපිට කියන්න පුළුවන්ද මැරිලා දකින්න ධර්මයකට? අවිත් බලන්න කියන්න පුළුවන්ද? එහෙනම් කියන්න තියෙන්නේ කොහොමද? මැරිලා බලන්න. අනිත් ආගම් වලට කියන්න තියෙන්නේ එච්චර. දැන් මම කිව්වොත් එහෙම ස්වර්ග රාජ්‍යය පෙන්වන්නද? කොහොමද පෙන්වන්න තියෙන්නේ? මැරිලා බැලීමෙනි. වෙන ක්‍රමයකින් පෙන්වන්න බෑ ඒක. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල සෝතාපන්න වීම පෙන්වන්න පුළුවන්, පෙන්වන්න පුළුවන්. හැබැයි බලන්න තියෙන්නේ ඕපනයිකෝ. තමා තුලින් බලන්න. මෙන්න මේ විදිහට බලන්න. මෙන්න මෙහෙම බලන්න. මෙන්න මෙහෙම විමසන්න. මෙන්න මෙහෙම හිත දිහා බලන්න. මෙහෙම මෙනෙහි කරලා බලන්න. ආන්න දකින්න ඒහිපස්සිකෝ. ඇවිත් බලන්න. හොඳට බලන්න පුළුවන්. ඔබ තුල රාගය තියෙනවා නම් රාගය ඇති වෙන කරුණකට ඔබේ තුල රාගය ඇති වෙනවා. බලන්න කියන්න පුළුවන්. ඔබ තුල දේශය තියෙනවා නම් දේශසහගත කරුණක් ආපු ගමන් තරහ යනවා. අන්න දේශය තිබුණොත් මෙහෙම වෙනවා කියලා බුද්ධ දේශනාව දාලා බලන්න මේක. ඒයි ඇවිත් බලන්න. දේශය නැත්තම් ඇති වෙන්නේ නැහැ. ඇවිත් බලන්න. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇවිත් බලන්න කියන්න පුළුවන් එකක්. මැරිලා බලන්න නෙවෙයි. එහෙනම් දෙව් මිනිස් සැප කෙලවර නිවන් කිව්වොත් ඒක බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. අපි කිව්වොත් එහෙම අවසානයේදීම විසාකා සුමනා බන්දුන මල්ලිකා ආදී සැප විඳ ගිහින් අවසානයේ නිවන් කිව්වොත් කිසි දවසක ලැබෙන්නෙත් නැහැ. ඒක බොරුවක්මයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඒහිපස්සික ඇවිත් බලන්න. මැරිලා බලන්න නොවේ. ඒ නිසා ඒහිපස්සිකයි ඕපනයිකයි කොහොමද බලන්න තියෙන්නේ? තමා තුළට පමනවාගෙන බලන්න. පින්වත්නි, ශ්‍රද්ධාව තමා තුළට පමනවාගෙන බලන්න ඕනේ. අපි පරලෝකට දානවා නම් එයා ශ්‍රද්ධා රහිත කෙනෙක්. මේ ජීවිතේ දකින්න තියෙන ධර්මයේ කෙලවරක් නැති සංසාරේ ගමන් කරලා දකින්න කියනවා නම් එයා ශ්‍රද්ධාවක් නැති කෙනෙක්. ශ්‍රද්ධාවක් තියෙනවා නම් කියන්නේ ඇවිත් බලන්න. ඔන්න වෙනස. එතකොට ශ්‍රද්ධාව ඕපනයිකයි. අන්න තමා තුළට ශ්‍රද්ධාව ඇති වෙනවා. දහම් දැනුම තමා තුළට ඇති වෙන්න ඕනේ. සීලවන තමා තුළට ඇති වෙන්න ඕනේ. ප්‍රඥාව තමා තුළ ඇති වෙන්න ඕනේ. වීරිය තමා තුළ ඇති වෙන්න ඕනේ. සීලය තමා තුළ ඇති වෙන්න ඕනේ. සමාධිය තමා තුළ ඇති වෙන්න ඕනේ. ඕපනයිකයි. තමා තුළ ඇති කරගන්න තියෙන මේ ධර්මයේ ඕපනයිකයි. එතකොට බලන්න පින්වත්නි, මේ දහම් ගුණ ඔක්කොම අපි මේ දහම් කණ්ණාඩියෙන් බලන්න ඕනේ. තමන්ගේ ජීවිතය තුළමයි තමන්ගේ කැඩපත තියෙන්නේ. බාහිර නෙමෙයි මේ කඩපත තියෙන්නේ. බාහිර නෙමෙයි මේ කණ්ණාඩිය තියෙන්නේ. තමන්ගේ ජීවිතය තුලමයි. අන්න තමන්ගේ ජීවිතය තුලින් බලනකොට පේනවා පච්චත්තං වේරිතබ්බෝ විඤ්ඤෝහි. ප්‍රඥාවන්ත කෙනා තමන්ගේම අත්දැකීමක් හැටියට ප්‍රත්‍යක්ෂ කරනවා. ප්‍රඥාවන්ත කෙනා තමන්ගේම අත්දැකීමක් හැටියට ප්‍රත්‍යක්ෂ කරනවා. පින්වතුනි, මේ ලෝකේ කිසිම විද්‍යාවක ඔය ලක්ෂණ 6 නැහැ. ස්වක්කාත, සම්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ කියන ලක්ෂණ 6 නැහැ. කිසිම විද්‍යාවක ওই ලක්ෂණ 6 නැහැ. වෙන බාහිර කිසිම ආගමක ওই ලක්ෂණ නැහැ. ඒ නිසා කවුරු හරි කියනවා නම් බුදුදහමයි සීළු ආගම එකක් කියලා අමුබොරුවක්. ඒක වංචාවක්, රැවටීමක්. කවුරු හරි කියනවා ඕනෑම ආගමක කෙනෙකුට මේ ධර්මය අනුගමනය කරලා ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා අමුබොරුවක්. මේක කරන්න පුළුවන් බුද්ධිමත් කෙනාට විතරයි.
බුද්ධිමත් කෙනාට කරන්න පුළුවන්. ඕනෑම ආගමක ඉන්න පුළුවන් බුද්ධිමත් කෙනෙක්. ඒ බුද්ධිමත් කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්ත ගමන් එයා තුල දහම් කණ්ණාඩියක් ඇති වෙනවා. එයා දකින්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේව ඊට පස්සේ එයා දකින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලන්නේ කවුද? බුද්ධිමත් කෙනා මිසක් උප්පන්න සහතිකයෙන් බෞද්ධ වෙච්ච කෙනා නෙවෙයි. නැකතට පැවිදි වෙච්ච කෙනාත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය අල්ලන්නේ බුද්ධිමත් කෙනාමයි. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ. මේ ධර්මයේ තිබෙන්නේ ප්‍රඥාවන්ත කෙනාටයි. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස දුෂ්ප්‍රඥ කෙනාට නොවේ. අන්නේ කෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්වත් හඳුනා ගන්නවා. සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ සුපටිපන්නයි. රාග දේශ මෝහ ප්‍රහාණය කිරීම පිළිබඳව ලොකු අපේක්ෂාවකින් ධාමයේ හැසිරෙනවා. උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් ධර්මයේ හැසිරෙනවා. උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය චතුරාර්ය සත්‍ය අවබෝධ වන මාර්ගයේ ගමන් කරනවා. සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ ලෝකයා කෙරෙහි කරුණාවෙන් චතුරාර්ය සත්‍යම අන් අයව පිහිටුවනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ කවුද? සෝවාන් මාර්ගයේ ගමන් කරන එක්කෙනා. සෝවාන් ඵලයටපත් වූ එක්කෙනා. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. සකදාගාමි ඵලයටපත් වූ කෙනා. අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා. අනාගාමි ඵලයටපත් වූ කෙනා. අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා. අරහත් ඵලයටපත් වූ කෙනා. පින්වතුනි, ඔබ සියලු දෙනාට පුළුවන්. ඔබ සියලු දෙනාම අදිෂ්ඨාන කරගත්තොත්, ඔව් මගේ හදවතින් මම බුදුරජාණන් වහන්සේව දකිනවා. මේ ගුණ වලින් මම බුදුරජාණන් වහන්සේව දකිනවා. මම මගේ හදවතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය දකිනවා. මම මගේ හදවතින් ආර්ය ශ්‍රාවකත්වයේ දකිනවා. මම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ජීවිතේම අවබෝධ කරගන්නවා කියන අදහසට පැමිණිච්ච ගමන් එයා සෝවාන් මාර්ගයේ ගමන් කරන්න සුදුසු බවට පත් වෙනවා. එයා සද්ධානුසාරී කෙනෙක් බවට පත් වෙනවා. එයා පුතජන භාවයෙන් අත් මිදෙනවා. පින්වතුනි, අන්න මඩ වගුරේ නෙළුම පිපෙන්න පටන් ගන්නවා. මඩ වගුරේ නෙළුම පිපෙන්න පටන් ගන්නවා. මේ නෙළුම ටික ටික උඩට මෝරලා එනවා. මේ නෙළුම මඩ වගුරේ හැදුනට, මඩ වගුරේ වැඩුණට, මඩ වගුරේ පෝෂණය වුණාට ටික ටික මේ නෙළුම මඩ වගුර තුලට, මඩ වගුර ඇතුලට යන්නේ නැහැ. ටික ටික මේ නෙළුමට මොකද වෙන්නේ? මඩ වගුරෙන් උඩට එන්න පටන් ගන්නවා. මඩ වගුරෙන් උඩට ඇවිල්ලා ටික ටික මේ නෙළුම එනවා මඩ නොතැවරෙන්න. මඩ නොතැවරී ඉන්න පුරුදු වෙනවා. ඊට පස්සේ නැකතේ තැවරෙන්නේ නැහැ. සුබ නිමිති වල තැවරෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියේ තැවරෙන්නේ නැහැ. මිත්‍යා සංකල්පයේ තැවරෙන්නේ නැහැ. මිත්‍යා වාචා, මිත්‍යා කමන්ත ආදී තැවරෙන්නේ නැහැ. මිත්‍යා ආජීව තැවරෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය බාහිර දෙයක තැවරෙන්නේ නැහැ. ටික ටික මේ මල උඩට එනවා. ඇවිල්ලා මොකද වෙන්නේ? මේ මල පිපෙන්න පටන් ගන්නවා. පිපෙන එකට සුවඳ හමනවා. මොනවද සුවඳ? ආරි සත්‍ය සුවඳ. ආරි සත්‍ය සුවඳ හමන්න පටන් ගන්නවා. අභිමානවත් පුද්ගලයෙක්. මේ පුද්ගලයා අභිමානවත් පුද්ගලයෙක්. මිත්‍යා දේවල් ඉදිරියේ අභිමානවත්ව ඉන්නවා. අධර්මයේ ඉදිරියේ අභිමානවත්ව ඉන්නවා. දුස්සීල පිරිසක් මැද්දේ. දුස්සීල පිරිස මඩ වගුර. මෙයා නෙළුම. දුස්සීල පිරිසට මෙයා ආйти නැහැ. දුස්සීල පිරිසෙන් වෙන් වෙලා අභිමානවත්ව ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික පිරිස මඩ වගුර. ඒ මිත්‍යා දෘෂ්ටික පිරිසෙන් වෙන් වෙලා අභිමානවත් මේ නෙළුම සුවඳහමම තියෙනවා. ඒ වගේ පින්වතුනි, ප්‍රඥා රහිත පිරිස මඩවගුර. ප්‍රඥා රහිත පිරිස ඉන්න මඩවගුරේම ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයා අභිමානවත් නෙළුමක් වගේ සුවඳහමම තියෙනවා. එතකොට පින්වතුනි, ගිහි ශ්‍රාවක වෙච්ච ඔබටත් ඒක තියෙනවා. ඔබ කවුරුත් අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දැන් අපිට මේ ලෝකේ අම්මා තාත්තා තමයි අපිව පෝෂණය කළේ. මේ ලෝකේ අම්මා තාත්තා අපිව බිහි කළේ. නමුත් ධර්මයේ උපත තියෙනවා. ධර්මයේ උපත අලුත් උපතක්. බුදුරජාණන් වහන්සේ වදාළ උන්වහන්සේගේ ශ්‍රාවක ජනකාය ගවපට්ටියක් වගේ කියලා. මේ ගවපට්ටියේ ඉන්නවා කිරි දෙන්නෝ.
මේ ගවපට්ටියේ ඉන්න මහා ගවයන්, මේ ගව නායකයන්, ගව පරිනායකයන් ඉන්නවා. ඊළඟට යෝන් වාසී ඉන්න ගවයන් ඉන්නවා. මේ ගවපට්ටිය ඔක්කොම බුදුරජාණන් වහන්සේ තමයි මේ ගවපට්ටිය ඊතර කරවන්නේ. මොකෙන්ද ඊතර කරවන්නේ? සංසාරේ නැමැති සැඩපහරෙන් ඊතර කරවනවා. මේ ගවපට්ටිය ඉස්සර වෙලා යන වතුර පාර බිඳගෙන ගඟෙන් ඊතර වෙනවා මහා ගවයන්. නමුත් එදා උපන්න ගවයෙක් ඉන්නවා. එදා උපන්න ගවයා වගේ තමයි සෝවාන් මාර්ගයට වැටිච්ච සද්ධානුසාරී ශ්‍රාවකයා. එදා උපන්න ගවපැටියා වගේ මේ සිව්මැලි වහුපැටියා අතරමං වෙන්නේ නැහැ. ඇයි ගවපට්ටිය තුලමයි මේ ගවයා මේ වහුපැටියා ඉන්නේ. තනි වෙලා වහුපැටියා පටව දාලා නෙමෙයි. ගවපට්ටිය තුලමයි ඉන්නේ. ගවපට්ටියට අයිති. මේ වහුපැටියා මොකද කරන්නේ? දැන් මහා වස්සන් මහා ගවයන් ගංගාවෙන් ඈතර වෙනවා. වහුපැටියත් ඈතර වෙන්න ඕනේ දැන්. වහුපැටියට තනියම සැඩපහර බිඳගෙන යන්න බෑ. වහුපැටියා මොකද කරන්නේ? මහා වැස්සිගේ Taman කිරිබිබේ ඉන්න මහා වැස්සිගේ ඇඟට හේතු වෙනවා. මහා වැස්සි වතුරට බහිනවා. වතුරෙන් ඔඩට ඔළුව උස්සලා ගොරවන්න පටන් ගන්නවා. මේ ගෙරවිලි සද්ද අහගෙන එදා උපන් වහුපැටියා මොකද කරන්නේ? ඇවිදින්න මහා වැස්සිගේ ඇඟට හේතු වෙනවා. හේතු වෙලා ඔළුව උස්ස ගන්නවා. ඔළුව උස්ස ගන්නකොට මහු වැස්සිගේ ගෙරවුම් හඬ ඇහෙනවා. මහු වැස්සි ටික ටික වතුරේ පීනගෙන යනකොට ඒ මහු වැස්සිට හේතු වෙලා මෙයා පීනගෙන යනවා. ඒ වගේ තමයි මේ ධර්මයේ උපන් වහුපැටියා. වහුපැටියා මහුවැසිට හේතුුනේ නැත්තම් මස් වැද්ද ඇදගෙන යනවා. මස් වැද්ද ඇදගෙන යනවා. මහුවැසි කවුද? බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව, පංචශීලයේ. අන්න මෙයට හේතු වෙලා මෙයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයටම හේතු වෙලා බුදුරජාණන් වහන්සේටම හදවතින් ලං වෙලා ධර්මයට හදවතින් ලං වෙලා ශ්‍රාවක සංඝ රත්නයට හදවතින් ලං වෙලා සිල්වත් කෙනෙක් වෙච්ච ගමන් එයාව කාටවත් රවට්ටන්න බෑ. එයාව මුදලට ගන්න බෑ. එයාව අසරණකමට ගන්න බෑ. එයාව පීඩාවකට ගන්න බෑ. එයාව කිසි දෙයකින් ගන්න බෑ. එයාව සොලවන්න බෑ. එයා කෙමෙන් ඊතර වෙන්න පටන් ගන්නවා. අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අධර්මයේ ඉදිරියේ සැලෙන්නේ නැහැ. සමහර විට ඔබට ඔන්න රූපහානි නාලිකාවකින් පේන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වගේ ශ්‍රාවකෙක් වෙනවා. ඇවිල්ලා කියනවා නැකත අදහන්න. නැකත් පිළිගන්න. නැකත තමයි ධර්මය. නැකත තමයි බුද්ධ ආගම කියලා. එතකොට ඔබ මොකද කරන්නේ? ඔබ තනි වෙච්ච වහුපැටියෙක් නෙවෙයි. අම්මා ළඟ ඉන්න අම්මගෙන් කිරි බිබී ඉන්න වහුපැටියක්. ඔබ ආශ්‍රමයෙන් වෙන්නේ ඔබ ඊතර වෙන වහුපැටියක්. අම්මා නැති වහුපැටව ඉන්නවා. ඒ වහුපැටව රැවටිලා අනේ මස් වැද්ද ළඟට යනවා. මස් වැද්දට අහු වෙනවා වගේ ඒ වහුපැටිය රැවටිලා යනවා. ඇයි කිරි බීලා නැහැ වහුපැටියා. වහුපැටියට අම්මා නැහැ. අන්න ඒ වගේ වෙනවා. එතකොට හිතනවා එහෙනම් මේකත් ඇත්ත. එහෙනම් මේක තමයි පිළිගන්න තියෙන්නේ. එහෙනම් මේක හරි. බොරු කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේලා. ඔන්න අහු වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අහු වෙනවා. ඒ නිසා අපි හොඳට මතක තබා ගත යුතුයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි දේවදත්තලා හිටියා. දැනුත් දේවදත්තලා ඉන්නවා. ඒ නිසා අපි මනාකොට ධර්මය අවබෝධ කරගන්න නම් ධර්මයයි අධර්මයයි වෙන් කර ගැනීමේ ප්‍රඥාව ඇති කරගත යුතුමයි. පින්වතුනි අපි ඔක්කොම එකම ගවපට්ටිය. අපි ඔක්කොම එකට මේ සංසාරයෙන් ඈතර වෙන පිරිස. අපි ඔක්කොම වහුපැටව කියමු. අපේ මහවැස්සි තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රාවක සංඝ රත්නේ අපේ සීලය. අන්නේ මාර්ගය අපි ගමන් කරමින් යනවා. අපි තනි වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි අපි කාගේ දරුවෝද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උපන් දරුවෝ. මම කිව්වේ ඒක මේ එදා උපන් වහුපැටියට බුදුරජාණන් වහන්සේ උපමා කළේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන කියන අදහසින් අවබෝධයෙන්ම තිසරණයටපත් වෙච්ච එක්කෙනා. හැබැයි ඉතින් මේක හොඳට මතක තියාගන්න ඕනේ. තමන්ගේ අතේ තියෙන හැම කෙනෙකුටම මේ වාසනාව ලබා ගන්න ලැබෙන්නේ නැහැ. හැම කෙනෙකුටම මේ වාසනාව උදා වෙන්නේ නැහැ. ජීවිතය ගැන කල්පනා කරන, ජීවිතය ගැන තේරුම් ගන්න, මේ ජීවිතය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න කෙනාට තමයි මේ වාසනාව උදා කරගන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ ලස්සන රූපයකින් නෙවෙයි. කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ ධනවත් වීමෙන් නෙවෙයි. කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ උගත් වීමෙන් නෙමෙයි. කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ පිරිසිදු හදවතකින්, පිරිසිදු දේ කීමෙන්, පිරිසිදු දේ කිරීමෙන්, පිරිසිදු ජීවත් වීමෙන්. ඒ නිසා ඕනෑම දුප්පත් කෙනෙකුට
පිරිසිදු ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෑම නූගත් කෙනෙකුට පිරිසිදු ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෑම තරාතිරමක කෙනෙකුට පිරිසිදු ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට පිරිසිදු මිනිසෙක් වෙන්න පුළුවන්. මේ පිරිසිදු මනුෂ්‍යත්වයේ අප තුල ස්ථාපිත කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි. ඒ නිසා පින්වතුනි මේ ධර්මයෙන්මයි අපිව තීරණය වෙන්නේ. මේ ධර්මයේ තුලට අපි යෑමෙන්මයි තීරණය වෙන්නේ. අපි එදා උපන් වහුපැටිය වෙලා ඒ මව් දෙනකින් කිරිබී වැඩෙන හොඳ වස්සෙද්ද එහෙම නැත්නම් මව් නැති අනාථ වෙච්ච කෙනෙක්ද කියලා මේ ධර්මයේ අල්ලන ආකාරයෙන්. ඒ නිසා පින්වතුනි අපි අනාථ මරණයකින් නොමැරෙන අනාථ ජීවිතයකින් අනාථ නොවන සනාත වූ ජීවිතය ඇති රැකවරණ වූ ජීවිතය ඇති පිළිසරණ ලබාගත් ජීවිතය ඇති උදාර මනුස්ස ජීවිතය දියුණු කරන ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් බවට පත් වෙලා අපිත් මේ ජීවිතයේදීම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලම මේ බුද්ධ ශාසනයෙම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා